එතකොට මේ ඩිස්කෂන් එකේ කතා කරන මාතෘකා කීපයක් තියෙනවා. එකක් තමයි අපි කතා කරනවා ෂෝට් සර්කිට් පවර් ගැන. ඊට පස්සේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා අපි මේකට යූස් කරන්නේ ෆියුස් එකක්ද සර්කිට් බ්‍රේකර් එකක්ද කියන එක. ලයින් රියැක්ටර් රික්වයර්මන්ට් එක මොකද්ද ලයින් රියැක්ටර් එකක් කියන්නේ. ඒකත් එක්කම ග්‍රවුන්ඩින් ප්‍රින්සිපල්ස් නැත්නම් ග්‍රවුන්ඩින් ටෙක්නික්ස් කීපයක් කතා කරනවා. output filter ගැන කතා කරනවා. ගොඩක් අය කතා කරන output filters ගැන. ඊට පස්සේ අපි බලනවා මොකද්ද required wire or cable types කියන එක. ඊට පස්සේ අපි question and answering වලට යන්න අපි මේකේ තියෙන common problems මොනවද කියන එක. එතකොට අපි මුලින්ම කතා කරන්න දන්නේ short circuit power ගැන. මේ short circuit power කියන එක variable frequency drive නෙමෙයි. ඕනම installation එකකදී consider කරන්න ඕන parameter එකක්. ඒ කියන්නේ අපි ඉලෙක්ට්‍රිකල් ඉන්ස්ටලේෂන් එකක් කරනවා නම් අපිට අයිඩියා එකක් තියෙන්න ඕනේ මේ ෂෝට් සර්කිට් පවර් එක මොකක්ද කියන එක. සමහරක් වෙලාවට ෂෝට් සර්කිට් පවර් කිව්වම ඔයාලට පොඩි අනුහුරු ගතියක් එයි. ෂෝට් සර්කිට් පවර් නැත්නම් ෂෝට් සර්කිට් කරන්ට්. සාමාන්‍යයෙන් ෂෝට් සර්කිට් කරන්ට් මෙෂර් කරන්නේ කිලෝ ඇම්ප්ස් වලින් ඔයාලා දන්නවා. එහෙම නැත්නම් ඉන්ස්ටලේෂන් එක ලොකු නම් සමහරක් වෙලාවට මීට වඩා වැඩි යුනිට්ස් පාවිච්චි කරන්න පුළුවන්. සමහරක් වෙලාවට ෂෝට් සර්කිට් පවර් සමහරක් කරන්නේ ගොඩක් වෙලාවට ෂෝට් සර්කිට් පවර් කැල්කියුලේට් කරන්නේ MVA. මොකද පවර් අපි පවර් කියන කම්පොනන්ට් එක කතා කරොත් ෂෝට් සර්කිට් පවර් වරද්ද ගන්න එපා. සර්කිට් එකක ෂෝට් සර්කිට් පවර් සහ ෂෝට් සර්කිට් කරන්ට් කියන කම්පොනන්ට් දෙක තමයි කතා කරන්නේ. මේක රිලේටඩ් මේ දෙකම රිලේටඩ් කම්පොනන්ට්ස් දෙකක්. හැබැයි අපි පාවිච්චි කරන කම්පොනන්ට් එක හැටියට පාවිච්චි කරන්නේ මොකක්ද කියන එක වෙනම එක්ස්ප්ලেইন කරන්න ඕන. එතකොට මේ පල්ලෙහා තියෙන ඩයග්‍රෑම් එක දැක්කොත් ඔයාලට පැහැදිලිව පේනවා ඇති සාමාන්‍ය බොහොම සිම්පල් ඇප්ලිකේෂන් එකක් මේ තියෙන්නේ. මේක තමයි අපේ සෝස් එක, මේ සෝස් එකේ වෝල්ටේජ් එක, මේ සෝස් එකෙන් ෆ්ලෝ වෙන කරන්ට් එක, මේක තමයි අපේ ලෝඩ් එක, මේක අපි කතා කරන මෝටර එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නොමිනල් ලෝඩ් එකක් වෙන්න පුළුවන්. එතකොට මේකේ ඉම්පෝටන්ට් පැරාමීටර්ස් දෙකක් අපි කතා කරනවා මේ සර්කිට් එකේ. මේ සර්කිට් එකේ අපිට හම්බ වෙනවා පැරාමීටර් දෙකක්. එකක් තමයි සර්කිට් එකේ රෙසිස්ටන්ස්, අනිත් එක තමයි සර්කිට් එකේ ඉන්ඩක්ටන්ස්. එතකොට අපි ඉතින් එහාට ඩිස්කෂන්ස් වලදී කතා කරන්නේ රෙසිස්ටන්ස් ගැනවත් ඉන්ඩක්ටන්ස් ගැනවත් මේ දෙකේ කම්බිනේෂන් එක. එහෙම නැත්නම් අපි මේකට කියනවා මේක තමයි මේ සර්කිට් එකේ ඉම්පිඩන්ස් එක. එතකොට සර්කිට් ඉම්පිඩන්ස් එකත් හරිය ඉම්පෝටන්ට් මේ ෂෝට් සර්කිට් පවර් එක එහෙම නැත්නම් ෂෝට් සර්කිට් කරන්ට් එක ගැන කන්සිඩර් කරනකොට. එතකොට අපිට හම් වෙන බේසික් පැරාමීටර්ස් කීපයක් තියෙනවා. ඒක තමයි සප්ලයි සිස්ටම් එකේ වෝල්ටේජ් එක. එතකොට අපි කතා කරන සිස්ටම් එකේ ෆ්ලෝ වෙන කරන්ට් එක සහ අපි කතා කරන අපේ සිස්ටම් එකේ ඉම්පිඩන්ස්. එතකොට නෙට්වර්ක් ඉම්පිඩන්ස් එක. නෙට්වර්ක් ඉම්පිඩන්ස් කියලා මොකද්ද මේ මීන් කරන්නේ? නෙට්වර්ක් ඉම්පිඩන්ස් කියලා අපි මීන් කරන්නේ ඇත්තටම නෙට්වර්ක් එකේ කම්පොනන්ට් වල මේ ඉම්පිඩන්ස් එක. එතකොට මේකට ඉන්ක්ලූඩඩ් කේබල්ස්, ට්‍රාන්ස්ෆෝමර්ස්, තව ඉක්විප්මන්ට් තියෙනවා. මේ හැම ඉක්විප්මන්ට් එකකම ඉම්පිඩන්ස් එකේ ටෝටල් එක තමයි මේ ටෝටල් ඉම්පිඩන්ස් කියලා අපි කන්සිඩර් කරන්නේ. එතකොට මේ අපි කතා කරන ෂෝට් සර්කිට් පවර් කියන එක කතා කරද්දී ෂෝට් සර්කිට් දැන් පවර් කියලා කතා කරද්දී ඉම්පිඩන්ස් එක කියන එක හරි ඉම්පෝටන්ට් මැටර් එකක්. එතකොට තියරිටිකල් කැල්කියුලේෂන් එකක් ගත්තොත් ෂෝට් සර්කිට් පවර් එක මේක තමයි අපි MVA වලින් එහෙම නැත්නම් සමහර පොඩි සිස්ටම්ස් KVA වලින් කැල්කියුලේට් කරේ. short circuit power is equals to √3VISC short circuit current. මම ඒකයි මුලින්ම කිව්වේ මේ short circuit current කිව්වත් short circuit power කිව්වත් මේ දෙක related terms දෙකක්. එතකොට අපිට කැමති විදිහක මේක define කරන්න පුළුවන් ඒක power එකේ current එක විදියට. එතකොට මේක මේ කතා කරන parameter එක සමහරක් වෙලාවට අපේ day to day installation වලදී අපිට ගොඩක් දෙන්නේ hands on කරලා hands raise කරලා තියෙනවා. මොකද දැන් ප්‍රශ්නයක් තියෙනවද? එතකොට මේකෙදි කරන්ට් එක සහ පවර් එක ගැන තියෙන රිලේෂන්ෂිප් එක තමයි මේ පින්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මේ කතා කරන්නේ ෂෝට් සර්කිට් පවර් එක. එතකොට අපි කතා කරා මේන් ඉම්පිඩන්ස් මැටර් එකක්, ලෝඩ් එක මැටර් එකක්, ෂෝට් සර්කිට් කරන්ට් එක මැටර් එකක්. එතකොට අපිට ෂෝට් සර්කිට් ෆෝල්ට් එක වෙන්න පුළුවන් මෙතන. එතකොට අපි දන්නවා මේ සිස්ටම් එකේ ෂෝට් සර්කිට් කරන්ට් එක කැල්කියුලේට් කරන්නේ කොහොමද, ෂෝට් සර්කිට් පවර් එක ඩිෆයින් කරන්නේ කොහොමද කියන එක. අපි මේ කතන්දරේ කන්වර්ට් කරගත්තොත් අපි කතා කරන අපේ variable frequency drives වලට මේ තියෙන variable frequency drive එකක් variable frequency drive එකක මේක තමයි මගේ drive part එක. මේ drive part එක ගත්තොත් මේක important point එකක් තියෙන මේක තමයි මගේ DC bus එක. එතකොට මට සමහර වෙලාවලදී මම අපේ application වලදී මේ DC bus එකේ impedance එක මෙතන DC bus එකේ short circuit level එක matter එකක් වෙනවා. සමහර වෙලාවට නේ ගොඩක් වෙලාවට අපි හරි ඉන්ස්ටලේෂන් එකක් කරනවා නම් මෙන්න මේක හරි ඉම්පෝටන්ට්. ඒ කියන්නේ drive එකේදී fault එකකදී කොච්චර power එකක් deliver වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් කොච්චර short circuit current එකක් deliver වෙන්න පුළුවන්ද? මේවා limit වෙනවද? limit වෙන factors තියෙනවද? මේක
sorry මං හිතන්නේ මගේ mic එක mute කරලා තිබ්බේ. Yes sir. කොයි හරියද වගේ මයික් එක මූට් වෙලා තිබ්බේ. ඔව් sorry මම මුලින් ඉඳලාමද නැත්තම් මේ මග නෑ කලින් page එකේ ඉඳලා වගේ පොඩි වෙලාවක්. sorry DC bus bar වලදී. okay very good right අපි ගත්තොත් අපි මේ හරියද අපි කතා කරා main impedance එක මේ වැඩ දිගාවත් mic mute කරලා තිබ්බොත් පොඩක් දෙන්න body signal එකක් මේක තමයි අපි කතා කරපු short circuit level එක. ඊට පස්සේ අපි කතා කරා variable frequency drive එකක් ගත්තොත් මේ variable frequency drive එක short circuit current එක හරි important කියලා පෙන්නුවා. මම පෙන්නුවා පැහැදිලිව point දෙකක්. එකක් තමයි මේක තමයි අපි කතා කරන අපේ variable frequency drive එක. එහෙම නැත්නම් අපේ equipment එක. මේ equipment එක ඇතුලේ අපි දන්න basic component එක තමයි තියෙන rectification DC bus. එතකොට installation එකේදී මේ DC bus එකේ අපි කතා කරන DC bus එකේ short circuit level එක short circuit power එක matter එකක් වෙනවා. හැම installation එකකදීම. මොකද design එකක් කරද්දී එහෙම නැත්නම් හරියට installation එකක් කරද්දී proper installation එකේදී මේක හරි වැදගත්. දැන් මෙතනින් එහාට බලන්න හදන්නේ මේ කතා කරන DC බස් එකේ short circuit level එක depend වෙන්නේ මොනවත් එක්කද? අපිට පුළුවන් මේ short circuit level එක minimize කරගන්න. අපේ installation එකේ ඉල්ලලා තියෙන short circuit level එකක් තියෙනවද? ඒ කතා කරන short circuit level එක අපි match වෙන්නේ කොහොමද කියන එක. ඒකට මෙතනත් අර කියපු වගේම තමයි අපිට මේ තියෙන main impedance කියලා මෙතන mean කරන්නේ අපි කතා කරන main supply එක එහෙම නැත්නම් cables transformers වල තියෙන impedance එක. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරපු වගේම බේසික් කැල්කියුලේෂන් එක මේ දෙක දකින්න අවශ්‍ය නැහැ. සමහරක් වෙලාවට ෆේඩ් වෙලා වෙනවා ඇති. මේ දෙක එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඊළඟ සතියේක මේක කතා කරන නිසා. එතකොට මට වැදගත්ම දේ තියෙන්නේ මේ ෂෝට් සර්කිට් ලෙවල් එක DC බස් එකේ තියෙන ෂෝට් සර්කිට් ලෙවල් එක කොහොමද වෙන්නේ කියන එක. එතකොට අපි කතා කරන nominal load එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඔයාලා හොඳටම දන්නවා. මේ කතා කරන load එක මේ drive එක එහෙම නැත්නම් drive එකේ front end එක ඇත්තටම වැඩ කරන්නේ non linear load එකකට. linear load එකක් වෙන්නේ නැහැ. කියන්නේ කිසිම දවසක අපි කතා කරන voltage curve එක follow කරන curve එකක් නෙමෙයි current එකේ තියෙන්නේ. current එක තියෙන්නේ non linear pattern එක curve එකක්. එතකොට අපි බලන්න හදන්නේ මෙන්න මේ කතා කරන එක impedance level මෙන්න මේ non linearity එකට බලපාන්නේ කොහොමද කියන එක. මේක discuss කරනවා ඉස්සරහ topics කීපයකටත්. එතකොට variable frequency drive එකකදී දැන් අපි ඉස්සෙල්ලා කතා කරා මේ එක කියලා පෙන්නේ මෙන්න මේ point එක මේ එක කියලා point එක තමයි අපි කතා කරන drive එකේ system impedance එක. system impedance එක කියලා කියන්නේ transformer cable වගේ දේවල් ටික. මේ තියෙන්නේ additional component එකක්. ඒ කියන්නේ අපි මේ drive එකේ installation එකට additional component එකක් install කරගෙන තියෙනවා. දැන් අපි කියනවා line choke එකක්. එහෙම නැත්නම් AC choke එකක්. අපි ඉස්සරහ slide එකේ මේක කතා කරනවා. ඒකවල මේක නම් ගොඩක් කියනවා AC choke, AC reactor, line reactor, line choke මේ මොක කිව්වත් එකම installation. දැන් ප්‍රශ්නයක් ඇති ඇයි මේක fix කරේ කියලා. ඒ fix කරේ ඇයි කියන එකට උත්තරයක් අපි දෙන්න. ඊට කලින් ඔයාලට පේනව නේද line choke installation එකකදී සිද්ධ වෙන්නේ මොකද්ද? line එකේ impedance එක develop වෙන එක. line එකේ impedance එක improve වෙන එක. line එකේ impedance එක improve වෙනකොට මේ line එකේ impedance එක improve වෙන එක අපිට කොහොමද බලපාන්නේ? especially DC බස් එක පැත්තෙන් අපිට කොහොමද impact එකක් වෙන්නේ? වෙන පුළුවන් හේතු ගොඩක් තියෙනවා. වෙන පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි අපි කතා කරන DC බස් එකේ දැන් අපි කතා කරන අපේ drive එකේ short circuit power level එක depend වෙන power level එක පළලයට බහිනවා. පැහැදිලිව පෙන්වුවා ඉස්සෙල්ලත් මේකේ තියෙන relationship එක. ඒත් එක්කම තව installation එකේ වෙනසක් කරගෙන තියෙනවා. මෙතන තිබිච්ච line choke එක ගලවලා තියෙනවා, remove කරලා තියෙනවා. ඒ වෙනුවට inductors දෙකක් fix වෙලා තියෙනවා. inductors එකක් හෝ දෙකක් fix වෙලා තියෙනවා කොහෙටද? DC බස් එකට. එතන මෙතන DC choke එකක්. ඒතර DC choke එකක් ගත්තොත් මේකත් ඇත්තටම අපේ load එකේ impedance improve කරන අවස්ථාවක්. එතකොට DC choke එකක් සාමාන්‍යයෙන් help කරනවා to reduce THD level. THD current level reduce කරන්න මේක පාවිච්චි කරනවා. ඒකත් එක්කම DC බස් එකේ පාවිච්චි කරන reactance එක එහෙම නැත්නම් මේ කතා කරන choke එක එහෙම නැත්නම් මේ කතා කරන DC choke අපි කියන choke එක හෝ reactor එක මේ සිස්ටම් එකේ charging current එක limit කරන්න, ඒ වගේම short circuit level එක limit කරන්න, එතන transient current limit කරන්න හැම දෙයකටම පාවිච්චි වෙනවා. එතකොට මේ ඉස්සරහ කතා කරන discussions වලදී අපි කතා කරන මේ components වලදී අපේ එක idea එකක් තමයි මේ system එකේ short circuit current එක නැත්නම් short circuit power demand එක minimize කරන්න නැත්නම් short circuit current එක limit කරන එක. එතකොට installation එකක සමහරක් වෙලාවට අපි කරපු නැති installation එකක් ගැන analyze කරනකොට අපි පැහැදිලිව දැනගන්න ඕන මොනවද මේකේ පාවිච්චි කරපු components. එතකොට අපේ ඔළුවට එන්න ඕන ඇයි මේක පාවිච්චි කරන්න නැත්තේ කියන එක තමයි main important area එක. right. එතකොට අපේ ඊළඟ question එක තමයි
circuit breakers variable frequency drives පාවිච්චි කරද්දී අපි මේ variable frequency drive එකේ protection වෙනුවට පාවිච්චි කරන්නේ fuse එකක්ද semiconductor fuse එකක්ද circuit breaker එකක්ද මේ question එක කියන්නේ මේ doubt එක question එකක් විදිහට හැමතිස්සෙම මගෙන් අහනවා මේකට drive එකට අපි breaker එකක් දාන්නද fuse එකක් දාන්නද එහෙම නැත්නම් මේ දෙකම ඕනේ නැද්ද මොකද අපි drive එකක් පාවිච්චි කරනකොට කියනවා මේ drive එකකට මේ කියන ඔක්කොම protection තියෙනවා නේ අපි ඉස්සෙල්ලා දවසකට කතා කරලා short circuit protection overload protection overclock protection මේ හැම දෙයක්ම අපි කිව්වා මේක ඇතුලේ තියෙනවා කියලා. එහෙමනම් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේකට circuit breaker එකක් ඕනද නැද්ද කියන එක. එතකොට මෙන්න මේ point එකේදී දැන් මේ එක example එකක් තමයි මේ එක manufacturer කෙනෙක්ගේ recommendation එකක්. මේ manufacturer මේ අපි අතරම මේ Schneider Electric recommendation එක මේ Schneider Electric drive installation manual එකේ බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා basic installation එකක තිබිය යුතු component මොනවද කියන එක. මේක එක කියලා පෙන්නන්නේ මම අර ඉස්සෙල්ලා පෙන්නපු line impedance එක improve කරන line reactor එක. මම දැන් ඒක කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන පෙන්නලා තියෙනවා magnetic contactor එකක්. එහෙම නැත්නම් line contactor එකක්. මෙතන පෙන්නලා තියෙනවා මෙතන පෙන්නලා නැහැ. අතට මෙතෙන්ට අපට අවශ්‍යයි අපි කතා කරන protection device එක දාගන්න. එහෙම නැත්නම් protection equipment එක fix කරගන්න. එතකොට මෙන්න මේක තමයි doubt එක තියෙන්නේ. මෙන්න මේ installation එක මේ විදිහට වෙන්න ඕනද? මෙතෙන්ට මේ අපි කතා කරන top level එකේ protection වල තියෙන upstream protection වෙනුවට අපි පාවිච්චි කරන්නේ මොකද්ද? circuit breaker එකක්ද fuse එකක්ද? එතකොට මේක ඇතිද ඇත්තටම? මේක ඇත්තටම මේ අපි කතා කරන equipment එක save කරනවද? එහෙම නැත්නම් අපේ system එක uninterrupt system එකක් run කරන්න පුළුවන්ද? මෙන්න මේක තමයි doubt එක. මම මෙතනත් එක point එකක් පෙන්නගෙන යන්නම්. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මේ recommended circuit එකේ පෙන්නලා තියෙනවා isolation transformer එකක්. මේ isolation transformer එක පෙන්නලා තියෙනවා ඔයාලගේ control supply එකට. එතකොට බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා control supply එක 230 වෙන්න පුළුවන් 220 වෙන්න පුළුවන්. හැබැයි ඒක mains වලින් isolate වෙන්න ඕන කියන එක මේකත් හොඳ practice එකක්. සාමාන්‍යයෙන් panel board wire කරන ඉන්නවනම් panel board use කරන ඉන්නවනම් හැමතිස්සෙම panel board එකක control board එකක තියෙන control voltage එක main voltage එකකින් fully isolate වෙන්න ඕන galvanic isolation එකක් තියෙන්න ඕන. හේතු ගොඩක් තියෙනවා මේක අපි වැඩ කරන area එකක් අපි ඇඟේ වදින්න පුළුවන් අපි වැඩ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ වගේ තියෙන ආරක්ෂාවට එතකොට මේක ගොඩක් කරලා පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට මේක අතරේ වෙන්න පුළුවන් problems ගොඩක් තියෙන එක නිසා එක point එකක් විතර mark කරගන්න මම මේ recommended installation sheet එක තමයි පෙන්නන්නේ. එතකොට මෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙන්න අපිට තියෙන points කීපයක්. මෙතන කියනවා the drive controls the motor. මේකනේ අපේ idea එක. motor එක control කරන්නේ drive එක. It provides the monitoring function against short circuit between the drive and the motor. එතකොට මම ඉස්සර ස්ලයිඩ් එකට ගියොත් මේ කියන්නේ මෙන්න මේ drive එකයි motor එකයි අතරේ තියෙන protection ගැන බලාගන්න. මොකද මෙයා තමයි මෙයාව control කරන්නේ. එතකොට drive එකයි motor එකයි අතර තියෙන protection එක බලාගන්නේ කවුද මෙයා? Right? And helps to protect the motor cable against overload. එතකොට motor cable වල protection ගැන අපට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. හේතුව variable frequency drive එකේ overload settings අපි හදලා තියෙනවා නම් current set points හදලා තියෙනවා නම් short circuit protection වලට සහ over current වලට අපි කතා කරන installation එකේ cables වලට සහ installation එකේ equipment එකට protection එක drive එකෙන් දෙනවා. ඒකට additional overload facilities ඕන නම් අපි additional equipment එකක් fix කරගන්න ඕනේ. ඒක thermal overload relay එකක් වෙන්න පුළුවන්, temperature monitoring probe එකක් වෙන්න පුළුවන්. මෙයා motors වලට fix කරන devices. ඇත්තටම circuit breaker එකක් drive එකට install කරන එකේ main idea එක තමයි it helps to protect the drive's power cable against short circuit. ඒ කියන්නේ මේ upstream level එකේදී drive එකයි main supply එකයි අතරේ fault problem එකක් වුණොත් cable එකේ protection එකට තමයි අපි මේ කතා කරන circuit breaker එක හෝ fuse එක පාවිච්චි කරන්නේ. එතකොට මගේ recommendation එක නෙමෙයි ඕනම international standard එකක recommendation එක international standards ඔක්කොම follow කරලා තමයි manufacturer කරන්නේ. එතකොට අපේ recommendation එක වෙන මොකුත් නෙමෙයි. මම දෙනින් බලහට යන්නම්. අපේ recommendation එක වෙන මොකුත් නෙමෙයි. අපි කියන්නේ ඕනම drive manufacturer කෙනෙක්ගේ recommendation එක බොහොම පැහැදිලිව drive එකේ පෙන්නලා තියෙනවා manual එකේ. මම මේ කතාව කිව්වේ installation manual එකේ බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා පාවිච්චි කරන්න ඕන circuit breaker එක මොකක්ද. එහෙම නැත්නම් fuse එකක් පාවිච්චි කරන්න ඕන නම් පාවිච්චි කරන fuse එක සහ fuse type එක මොකක්ද. උදාහරණයක් breaker එකට ගියොත් මම ගත්ත මෙතන බොහොම පොඩි application එකක් kilowatt 15ක variable frequency drive එකක් horsepower නම් 20යි. මේක තමයි පාවිච්චි කරන equipment එකේ reference code එක.
එතකොට පෙන්නලා තියෙනවා මේ සිස්ටම් එකේ ලයින් රියැක්ටිව් ලයින් කරන්ට් එක ඇම්පියර් 32ක් වෙන්න පුළුවන්. එතකොට මේ කතා කරන ලයින් ඇම්පියර් එක 32ක් නම් මේ සිස්ටම් එකේ ෂෝට් සර්කිට් ලෙවල් එක 448 450 ලෙවල් එකට වෙන්න පුළුවන්. එතකොට පාවිච්චි කරන්න ඕන මෙන්න මේ ඉක්විප්මන්ට් එක කියලා. මේක පෙන්නලා තියෙන්නේ මේ කතා කරලා තියෙන GV3L32 කියලා පෙන්නලා තියෙන්නේ Schneider Electric product එකක්. මේක Schneider Electric product එකක් විය යුතුම නැහැ. මේ ප්‍රොඩක්ට් එකේ ස්පෙસિෆිකේෂන්ස් ටික ගන්න ඒකේ බොහොම පැහැදිලිව තියෙනවා තියෙනවා ෂෝට් සර්කිට් කරන්ට් එක කොච්චරක් වෙන්න ඕනද රේටඩ් කරන්ට් එක කොච්චරක් වෙන්න ඕනද මෙන්න මේ සර්කිට් බ්‍රේකර් එක පාවිච්චි කරන්න පුළුවන් එහෙනම් variable frequency drive එක manufacturer කියනවා නම් මේකට පාවිච්චි කරන්න සර්කිට් බ්‍රේකර් එකක් කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට ඒ කතා කරන equipment එකට අදාළ recommended equipment එක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ list එක follow කරන්න බොහොම පැහැදිලිව හේතුව අපිට අතේ තියෙන circuit breaker එකක් දාලා මේකේ protection හදාගෙන යන්න එපා. ඒක cable එකේ damage එකට සමහරක් වෙලට VFD එකේ front end එකේ damages වලට front short circuit level එක improve වෙලා වෙන්න පුළුවන් levels damage reason එකක් වෙන්න පුළුවන්. ඒක නිසා පළවෙනි advice එක තමයි අපි මේ කතා කරන protection equipment එක circuit breaker එකක්ද fuse එකක්ද fuse එකක් කිව්වොත් මොන fuse type එකේ මොන rating එකේ fuse එක දැන් මේ කතා කරලා මේ පළවෙනි මේක 1.5 kilowatt නෑ 1.5 ampere බොහොම අඩු size එකක kilowatt ගානක drive එකක්. ඒතර පේනවා තියෙනවා fuses පාවිච්චි කරන්න මේකට පුළුවන් ප්‍රශ්නයක් නෑ. fuse පාවිච්චි කරනවා නම් මෙන්න මේක තමයි fuse එකේ කතා කරන fuse current එක short circuit level එක වෙනම පෙන්නලා තියෙනවා. short circuit current එක කොච්චරක් වෙන්න ඕනද? ඒතර fuse එකේ size එක මොකක්ද කියන එක බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. මෙතන මේකේ තියෙන important point එක තමයි දැන් සාමාන්‍යයෙන් අපි ගොඩක් ඉලෙක්ට්‍රිකල් සර්කිට් වල මෝටර් ප්‍රොටෙක්ෂන් වලට fuses පාවිච්චි කරන්න එපා කියලා කියන සමහර පැත්තට. හේතුව සිංගල් ෆේසින් වෙන පුළුවන් ටෙන්ඩන්සි එකක් තියෙන නිසා. වැරදිලාවත් අපි හිතමු එක fuse එකක් blow out වුණොත් phases තුනෙන් එක fuse එකක් blow out වුණොත් ගොඩක් වෙලාවට ප්‍රොබ්ලම් එකක් වෙන්න පුළුවන් අපි මොනිටර් කරන්නේ නැත්නම් මෝටරට යන power එක. හැබැයි drive එකේදී එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. drive එකේදී බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා input phase මොනිටර් කරනවා වැරදිලා input voltage එක drop නම් input phase failure එකක් තියෙනවා නම් පැහැදිලිව drive එක fault එකක් කියලා mention කරලා trip mode එකට යනවා. ඒක නිසා මේක එක phase එකක් close වුණාට මෙතන කිසිම damage එකක් වෙන්නේ නැහැ. ඒක නිසා fuses පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් circuit breaker. ගොඩක් පොඩි application වල අපි circuit breakers පාවිච්චි කරන සමහර high end applications වලදී fuses පාවිච්චි කරනවා. ඉස්සරහට යනකොට අපි ඒකත් බලනවා කොහොමද drive system එකක් especially මේ අපේ component ටික එකතු කරලා drive system එකක් set up වෙන්නේ කියන එක. ඊළඟ ප්‍රශ්නේ. අර පළවෙනි ඩයග්‍රෑම් එකේ පෙන්නලා තිබ්බනේ අපිට ඕන කියලා contactor එකක්. customer කියන්නේ අපි කතා කරන මේ supplier පෙන්නලා තිබ්බා මෙන්න මෙහෙම contactor requirement එකක්. එතකොට common ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම drive එකකට front end එකේ contactor එකක් ඕනද? contactor එකක් අවශ්‍ය නැහැ. මොකද drive එකද මෙතන පෙන්නලා තියෙනවා a contactor or other device, ඒ කියන්නේ other disconnecting device that routinely disconnect and reapplies the AC line to the drive. මෙන්න මේක තමයි important. ඒ කියන්නේ අපේ continuous operation එකේදී දැන් ඔක ලොකු issue එකක් වෙන්නේ නැහැ. අපේ intermittent operation තියෙනවා නම් එහෙනම් time to time routingly මේක connect කරනවා නම් disconnect කරනවා නම් reapply කරනවා නම් මෙන්න මේ problem එක මෙන්න මේ කතා කරන switching එක drive එකේ hardware වලට problem එකක් වෙන්න පුළුවන්. ඒක නිසා ළඟ start stop කරනවා කිසිම වෙලාවක contactor එකකින් stop කරන්න ඕන නැහැ. drive එක facilities දීලා තියෙනවා ආට අවශ්‍ය control start stop කරන control card එකට start stop signal එකක් දීලා drive එක බොහොම basically start stop කරන්න පුළුවන්. මේක important point එකක්. මේ කතා කරන contactor එක ළඟ හැම start stop එකකටම contactor එකකින් නම් මේක off කරන්නේ ප්‍රශ්න දෙකක් තියෙන. එකක් තමයි deceleration කියන එක apply කරන්න බෑ එක. දෙවෙනි එක තමයි මේ power on off කියන එක drive එකේ hardware especially capacitor ඒකත් එක්කම rectifier වල rating එක අඩු කරන්න එක reason එකක් වෙනවා. ඒක නිසා contactor කියන එක අවශ්‍ය වෙන තැන් තියෙනවා. සමහර වෙලාවට සමහර installation වල recommend කරනවා මේකට contactor එකක් දාන්න කියලා. ඒකම වුණොත් ඇත්තටම අපට අවශ්‍ය වෙන්නේ නැහැ. drive එකට front end එකේ contactor එකක් දාන එක. එහෙනම් මේ doubt එක clear කරගන්න circuit breaker එකක්ද fuse එකක්ද පාවිච්චි කරන්නේ. එතකොට ඒකත් බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒක අපි කතා කරන අපි හැමතිස්සෙම manufacturer ගේ recommendations follow කරන්න වෙනවා. ඒ follow කරන විදිහට එයා කියලා තියෙනවා මෙන්න මේක තමයි පාවිච්චි කරන්න ඕන rating එක. එතකොට contactor එක අවශ්‍ය වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඊළඟට පෙන්නනවා දැන් line reactor. line reactor කියන එකට වචන ගොඩක් කියනවා. line reactor, line choke, AC choke, AC inductor මේ හැම දෙයක්ම කියන්නේ අපි මේ කියන එකම component එකට වෙන මොකුත් නෙවෙයි. මේක line reactor එකක්. මේ ඇවිල්ලා reactor එකක් කියන්නේ
එක්තරා විදිහක චෝක් එකක්. එහෙම නැත්නම් බොහොම සිම්පලි ගත්තොත් මෙන්න මෙහෙම ඩිවයිස් එකක් හැම පේස් එකකටම පාවිච්චි කරන ඉන්ඩක්ටර් එකක්. එතකොට සමහර ඉන්ස්ටලේෂන් වල දැකලා ඇති මේ වගේ ලයින් රියැක්ටර්ස් පාවිච්චි කරලා තියෙනවා. සමහර කස්ටමර්ස්ලා ඇත්තටම කියනවා බොහොම පැහැදිලිව කියනවා ස්පෙસિෆිකේෂන් වල මෙන්න මේකට ලයින් රියැක්ටර් එකක් පාවිච්චි කරන්න ඕන. ඒතර අපිට තියෙන ඩවුට් එක ඇයි අපි ලයින් රියැක්ටර්ස් පාවිච්චි කරන්නේ? පළවෙනි ප්‍රශ්නේ. ඇයි අපි ලයින් රියැක්ටර්ස් පාවිච්චි කරන්නේ? ඒතර ලයින් රියැක්ටර්ස් පාවිච්චි කරන්න අවස්ථා ගොඩක් කියලා. එකක් තමයි ලෝ ලයින් ඉම්පිඩන්ස් තියෙනවා නම්. එහෙනම් ලෝ ලයින් ඉම්පිඩන්ස් කියලා කියන්නේ අපි කතා කරන ඩ්‍රයිව් එකයි සප්ලයි එන්ඩ් එකයි අතරේ ට්‍රාන්ස්ෆෝමර් ඇන්ඩ් කේබල්. මේ ටිකේ ඉම්පිඩන්ස් එක අඩු නම් මේක පිළිනලා තියෙනවා මේ ඉම්පිඩන්ස් ෆැක්ටර් එකක්. එහෙම නැත්නම් percentage එකක්. less than 1% line reactance. මේක තේරෙනවද? මොකද්ද මේ 1% of line reactance? line reactance එක අපි දන්නවා reactance මනින්නේ හෙන්රිස් වලින්. එහෙම නැත්නම් inductance එක මනින්නේ හෙන්රිස් වලින්. එතකොට මේක ඉම්පිඩන්ස් එකක් කරගන්න පුළුවන් ඕම්ස් වලට. හැබැයි මොකද මේ percentage එකකින් කියන line reactance එක. ගොඩක් රට වල දැකලා ඇති recommendation වල තියෙන්නේ use 3% line reactor 5% light reactor කියලා තමයි කියන්නේ. ඒතර line reactor කියන එක define කරලා තියෙනවා the percentage impedance is defined. මෙන්න මේ impedance එක define කරනවා the voltage drop across the reactor as a percentage nominal voltage. ඒ කියන්නේ මේ කතා කරන reactor එකේ දෙපැත්තේ වෙන voltage drop එක portion එකක් විදිහට අරන් තියෙනවා අපේ main supply එකෙන්. කියන්නේ මේ line reactor එක නිසා කොච්චර voltage එකක් drop වෙන්න පුළුවන්ද? මේකේ බොහොම පැහැදිලිව පේනවා. line එකේ voltage drop එක 101ක් ඇත්තට මේ කියන්නේ line impedance එක නිසා සිද්ධ වෙන line voltage drop එක 101ක් බොහොම අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ ගොඩක් අඩු impedance එකක් තියෙන supply එකක් තමයි වල ළඟ තියෙන්නේ. මේක වෙන්නේ හේතු ගොඩක් තියෙනවා. ඒකක් තමයි short distance cable වෙන්න පුළුවන්. drive එකේ ඉඳලා transformer එකට දෙන බොහොම short distance cable එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර රට මේ පාවිච්චි කරන transformer එකේ impedance level එක ගොඩක් අඩු වෙන්න පුළුවන්. කතන්දර ගොඩක් තියෙනවා. එතකොට පළවෙනි එක තමයි මෙන්න මේකේ low line impedance installation එකක් කරද්දී මේක මනින්න අනිවාර්යයෙන්ම මේක හොඳ practice එකක්. ඊළඟ එක පෙන්වනවා තියෙනවා supply transformer KVA rating ගැන තමයි ඊළඟ කතාව තියෙන්නේ. ඒ කියන්නේ supply කරන transformer එකේ KVA rating එක drive එකේ rating එක වගේ 10 ගුණයක් විතර විශාල නම් ඒ කියන්නේ මේක problem එකක්. මේ එකම කතාව එක විදිහට කියන්නේ. එතකොට transformer huge transformer එකක් තියෙන්නේ. මේ ලොකු transformer එක ලොකු capacity එක transformer එකට low impedance cable එකක් තමයි drive එක connect වෙන්නේ. එතකොට line reactance and line transients එහෙම නැත්නම් short circuit level එක වැඩි වීමේ හැකියාවක් තියෙන short circuit current එක වැඩි වීමේ හැකියාවක් තියෙනවා. මේක එක problem එකක්. මෙන්න මේක එක reason එකක්. මෙන්න මේ reason දෙක. මේ දෙක reason දෙකක් අපි පාවිච්චි කරන්න AC choke එකක්. හැබැයි අපි කතා කරන variable frequency drive එකේ DC choke එකක් තියෙනවා නම් DC choke එකක් inbuilt වෙනවා නම් හොයලා බලන්න DC reactor එකක් inbuilt වෙනවා නම් පැහැදිලිව පෙන්නනවා 20 times ඒ කියන්නේ transformer එකේ size එක මේ වගේ 20 ගුණයක් වෙනකන් ඕකේ. අපිට ප්‍රශ්නයක් නැතුව manage කරගන්න පුළුවන්. හැබැයි ඊට වඩා වැඩි වෙනවා නම් huge capacity එකක් නම් සමහරක් වෙලාවට inductor එකක් දාන්න වෙයි. ඊළඟට කතා කරනවා line has a power factor correction capacitor. සමහර installation වල fact drive එක fix කරන්න යනකොට system එකේ තියෙනවා power factor correction capacitor එකක්. එතකොට power factor drive එකක් install කරන එක power factor correction capacitor එකටත් problem එකක්. ඒ වගේම මේ capacitor එකේ generate වෙන reactive energy නිසා එහෙම නැත්නම් මේක මේ හදන සමහර transients නිසා drive එකට problem එකක් එන්න පුළුවන්. ඒ වගේ තැනකදීත් අපිට සමහරක් වෙලාවට මේ ගොඩක් වෙලාවට drive එකට මේ වගේ reactor එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒක තව හේතු තුනක් තියෙනවා. line has frequent power interrupts. ළඟ power යනවා නම් system එකේ. ඊළඟ තමයි line frequent power interruptions තියෙනවා නම් possibility එකක් තියෙනවා line transients වැඩි වෙන්න. line surges වැඩි වෙන්න. Line has intermittent noise spikes exceed 6. කියන්නේ noises තියෙනවා. ඒ කියන්නේ noise spikes වෙන්න පුළුවන් 6 kV වගේ ලොකු level එක kilovolt 6ක් නැත්නම් 6000ක volt වගේ ප්‍රමාණයක spikes හැදෙන්න පුළුවන් තැන්. Incoming voltage imbalances greater than 2%. සමහර තැන්වල තියෙනවා incoming voltage unbalance. base තුනේ voltages unbalance. ඒක මෝටරේට බලපාන්නේ නැහැ drive එකක් පාවිච්චි කරනවා නම්. හැබැයි drive එකට බලපෑමක් වෙන්න පුළුවන්. නැත්නම් drive එකේ short circuit level එක එහෙම නැත්නම් drive එකට එන සමහර impedance වලට මේ සමහර spikes වලට problem එකක් වෙන්න පුළුවන්. ඒක නිසා
මෙන්න මේ ලයින් චෝක් එකක් පාවිච්චි කරනවා ලයින් ඉන්ඩක්ටර් එකක් පාවිච්චි කරන රීසන්ස් මම පෙන්නනවා 6ක්. මෙන්න මේ රීසන්ස් 6 තමයි සාමාන්‍ය මේ 6ම නෙමෙයි අතරම 6 එකක් ඔයාලට තියෙන්න පුළුවන්. එතකොට මේ පැහැදිලි ඉන්ස්ට්‍රක්ෂන් එක ඔයාලගේ ඉන්ස්ටලේෂන් එකේ variable frequency drive එකක් fix කරනවා නම් පොඩ්ඩක් බලන්න උඩ පැත්ත. ඒ කියන්නේ upstream circuit එක දිහා බලන්න upstream circuit එකේ impedance එක සහ මේ දේවල් කොහොමද දැන් ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන් අපේ ඉන්ස්ටලේෂන් එකේ අපිට මෙහෙම දේවල් දන්නේ නැහැ මෙහෙම දේවල් කැල්කියුලේට් කරන්නේ නැහැ. දැන් වෙලාව අපි ඊගෙන හරියට බලාගන්න. එතකොට සාමාන්‍යයෙන් ලයින් රියැක්ටර්ස් පාවිච්චි කරද්දී මම ඉස්සෙල්ලා කිව්වා ලයින් රියැක්ටරේ සයිස් එක එහෙම නැත්නම් කැපැසිටි එක ඩිසයිඩ් වෙන්නේ percentage of impedance percentage එකක් විදිහට. එතකොට මම මෙතන බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා මාකට් එකේ තියෙන impedances සාමාන්‍යයෙන් classes දෙකක තියෙනවා. මේ කතා කරන්නේ 5% කියලා කියන්නේ harmonic levels නෙවෙයි මම ආපහු කියන්නම්. මේ මාකට් එකේ තද කතා කරනවා 5% harmonic level 10% harmonic level 15% 30% එක නෙවෙයි මේ කියන්නේ. මේ කතා කරන්නේ 5% impedance of the reactance. දැන් පාවිච්චි කරන line choke එකේ impedance level එක. එතකොට 5% සමහරක් වෙලාවට 3% inductors තියෙනවා 5% inductors තියෙනවා. පොඩි guideline එකක් දීලා තියෙනවා. ඔයාලට කොයි වෙලාවටද මේ 3% or 5% පාවිච්චි කරන්න වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලගේ requirement එක හැටියට මොන type එකේ line choke එකද line reactor එකද පාවිච්චි කරන්න. මතක තියාගන්න මේක පාවිච්චි කරන්නේ drive එකයි power cables අතරින් ද main incoming breaker එකට පස්සේ breaker එකයි මම ඉස්සරහට මගේ diagram එකෙත් පෙන්නුවා circuit breaker එකයි drive එකයි අතර තමයි මේ කතා කරන line inductor එක line reactor එක තියෙන්නේ. The line reactors rated for 3% are typically sufficient to absorb line spikes and motor current surges. සමහරකට motor starting current එක නිසා motor surges නිසා පොඩි spikes නිසා system එකේ වෙන්න පුළුවන් imbalances එහෙම නැත්නම් වෙන්න පුළුවන් spikes ඔක්කොම absorb කරන සාමාන්‍යයෙන් 3% impedance එකක් තියෙන 3% impedance rate එකක් තියෙන නැත්නම් impedance percentage එකක් තියෙන line choke එකක් sufficient. 5% සමහරක් වෙලාවට පාවිච්චි කරනවද මේක ඇවිල්ලා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ සමහර time වල මේ harmonic level එක minimize කරගන්නත් එක්තරා level එක 5% වල නෙමෙයි එක්තරා level එකකට minimize කරන්න පුළුවන්. මම ඊළඟ session එකයි අපි ඊළඟ Sunday කතා කරන්නේ harmonics ගැන total harmonic solution එකයි මේ generate වෙන්නේ කතන්දර ගොඩක් කතා කරනවා. ඒකදී මම මේ IEEE 519 standard එකක් ගැන කතා කරනවා. මේ standard requirement කතා කරනවා. එතකොට IEEE 519 standard එකේ requirements ගොඩක් තියෙනවා. ඒ requirements සමහරක් fulfill කරන්න පුළුවන්. මේ වගේ 5% impedance level එකක් තියෙන 5% impedance percentage එකක් තියෙන line reactor එක පාවිච්චි කරන එකත්. එතකොට මේකත් එක important point එකක්. එතකොට සාමාන්‍ය voltage spikes protection වලට මම ඉස්සෙල්ලා කියපු වගේම 3% line reactor එක පාවිච්චි කරනවා. ප්‍රධාන line reactor manufacturers ලා line reactors manufacture කරන්නේ මෙන්න වගේ impedance percentage වල impedance percentage වෙන. එතකොට බොහොම පැහැදිලිව ඔයාලා පාවිච්චි කරන line reactor එකේ impedance percentage එක හොයාගන්න ඕන. පොඩි formula එකක් දීලා තියෙනවා මේක අමාරුම නම් පුළුවන් නම් ඔයාලට ෆොටෝ එකක් ගලන් තියාගන්න. මේක අමාරුම මම එක්ස්ප්ලেইন කරන්න. මේක මේ අපෙන්නන්නේ impedance percentage එක calculate කරන්නේ කොහොමද කියන්නේ. මේක ලොකු දේවල් නෑ ඇත්තටම. මේකේ තියෙන දැන් අපේ මේක තමයි result එකනේ. impedance percentage එක නෙමෙයි තියෙන්නේ. අපිට result එක හම්බෙන්නේ impedance percentage එකක් විදියට. impedance percentage එක හොයන්න ඕන නම් අපි මේ කතා කරන line reactor එකේ අපට ඕන line reactor එකේ impedance එක in henries or in millihenries. මේක මම සාමාන්‍යයෙන් දන්න inductance මනින්නේ henries වලින්. එතන millihenries වලින් තමයි ගොඩක් අකට මනින්නේ. එතකොට line reactor එකේ මෙන්න මේ component එක බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඊළඟට අවශ්‍යයි line voltage එක. line voltage එක දන්නවා line to line voltage එක. ඊට පස්සේ අපට අවශ්‍ය system එකේ current එක මේවා constants. ඊට පස්සේ අපි දැනගන්න ඕන F කියන්නේ අපි system එකේ frequency. එතකොට line inductance in henries in millihenries නෙමෙයි in henries මේකට දාන්න ඕන divide by VLL divide by 1.732 කියන එක √3 වෙන මොකුත් නෙමෙයි divide by 1 into 25 F into 100 මේ equation එක apply කරන්න මේක මහා ලොකු equation නෑ නේ වෙදීමයි වැඩි කිරීමයි විතරයි තියෙන්නේ සමහර ටිකක් ඔය points තියෙන නිසා තමයි ඔයාලට doubt එකක් යනවා නම් අපිට calculate කරන්න පුළුවන් impedance percentage. මම මේක පෙන්වන්න හේතුව සමහර වෙලාවට අපි කතා කරන line chokes වල line inductors වල specifications හම්බෙන්නේ වලට මෙන්න මේ විදිහට. අර අපි කියපු percentage එක නොපෙන්වන්න පුළුවන්. එතකොට value of inductance මේක තමයි අපිට අවශ්‍ය important point එක. midi henry 4ක line inductor එක තමයි මම මේ පෙන්වලා තියෙන්නේ. ඒක line inductor එක බොහොම simple inductors තුනක් තමයි තියෙන්නේ. simple reactors තුනක් තියෙන්නේ. මේ තුන තමයි main line එකට in කරන්නේ out කරන්නේ. එතකොට මේ අපි කතා කරන reactor එකට පුළුවන් 10 ampere continuous current එකක් handle කරන්න. thermal loss එක මේ කියන්නේ මොකද්ද? මෙන්න මේ reactor එක නිසා 65 watt reactance 65 watt
loss එකක් සිද්ධ වෙනවා. මේකත් energy loss එකක්. ඒතකොට kilowatt ගාන ගණන් කරන්න පුළුවන්. මේවා consider කරන්න ඕන matters. එතකොට අපි energy save කරන්න කියලා system එක fix කරගත්තාම මේ වගේ component add වෙන්න මේක හැම component එකකම සිද්ධ වෙන thermal loss එකක් තියෙනවා. මේක define කරන්න වෙන කවුරුත් නැහැ manufacturer. ඒ කියන්නේ line choke එකෙන් line inductor manufacturer. ඊට පස්සේ කියලා තියෙනවා voltage drop rate at rated low volt ආනේ කියලා තියෙනනේ. මේක 5%. 5% reactor එකක්. ඊට පස්සේ මේකත් මම දැන් දන්නවා මේක කලින් අපි කතා කරලා තියෙනවා මේ class F insulations තියෙන inductor එක තමයි තියෙන්නේ. මෙන්න මේක හරි වැදගත්. මේක calculate කරන්නේ කොහොමද? එතකොට current එක දන්නවද? voltage එක දන්නවද? මේ parameters ගන්න හොඳ knowledge එකක් තියාගන්න line inductor එක පාවිච්චි කරන්නේ ඇයි කියලා දන්නවා. line inductor එක පාවිච්චි කරනකොට අපිට හම්බෙන line in reactor එක මොකක්ද කියලා දන්නවා. ඒකත් එක්කම අපි පොඩි graph එකකින් නැත්නම් අපි බලමු oscillograph එකක් අරගෙන මේ line reactance එක නිසා line reactor එක ඇතුව සහ නැතුව මේ spikes එතන spiking voltages වල impact එක කොහොමද අපි කතා කරන DC bus එකට කියලා. උදාහරණ මේ waveform එකේ ගොඩාක් දේවල් තියෙනවා. මේ volt මේකේ පෙන්නලා තියෙන supply voltage එක, මේ තියෙන supply voltage එක, මේ පෙන්නලා තියෙනවා මේ green color වලින් පෙන්නලා තියෙන DC bus එකේ voltage එක. අපි ඔය දෙක විතරක් දැනට බලමු. එතකොට ඔයාලට පේන්නේ සාමාන්‍ය supply එකක් තියෙද්දි මේ DC voltage එක ripples එක තියෙන DC bus එකේ voltage එක. සාමාන්‍යයෙන් අපි කතා කරන සාමාන්‍ය අපේ application එකේදී DC bus voltage එක 677 සාමාන්‍ය මම අපි කියන්නේ average 600 විතර 650 විතර DC voltage එකක් තියෙනවා. එතකොට peak current එක මෙතන 32 ampere කියලා තමයි පෙන්නලා තියෙන්නේ. එතකොට මේ මෙහෙම යද්දී අපි තුමු line එකේ spike එකක් ආවා. line එකේ එහෙම නැත්නම් පොඩි surge voltage එක generate වෙනවා. අපි නැති surge voltage එක generate කරලා තිනවා. එතකොට මේ surge voltage එක නිසා unbalanced waveform එක තමයි මේ තියෙන්නේ අපේ system එකේ. එතකොට මේ generate වෙන spike එක නිසා surge voltage එක නිසා link current එක නැත්නම් අපි කතා කරන DC bus එකේ current එකේ improvement එකක් වෙන්න පුළුවන්. ඒකත් එක්කම DC bus voltage එකේ මෙන්න මේ වගේ variation එකක් වෙන්න පුළුවන්. ඒක පෙන්වලා තියෙනවා DC bus voltage එක මෙන්න මේ spike එක නිසා පුළුවන්. ඔයාලට පේනවද මේ improvement එක නැති වෙන්නේ capacitor එකේ charge එකත් එක්ක නැත්නම් DC bus එකේ තියෙන characteristics එක time එකත් එක්ක. එතකොට VDC DC bus voltage එක volt 806ක් වෙනකන් improve වෙන්න පුළුවන්. එතකොට peak current එක 507 ampere වෙන්න පුළුවන්. මම කියන්නේ peak current එක. total peak current එක පෙන්වලා තියෙන peak current එක. එතකොට මෙන්න මේක හරි ඉම්පැක්ට් එකක්. මේක line choke එකක් line reactor එකක් නැතුව සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. line reactor දෙන එක කතා කරන වෙලාවේ DC choke එකකුත් නැති අවස්ථාවක්. pure drive එක විතරයි. එතකොට මේ කතන්දරේම එලිමිනේට් කරන්න පුළුවන්. මේ කතන්දරේ නියුට්‍රල් බැලන්ස් කරගන්න පුළුවන් මෙතඩ් එකක් වෙනවා තියෙනවා. අපි line reactor එකත් එක්ක මේ වැඩේම චෙක් කරොත් මේ spike එකම චෙක් කරොත් අර වගේමයි DC bus voltage එක මෙමයි. එතකොට සාමාන්‍ය peak voltage එක අඩු වෙලා තියෙනවා. අපිට පේන reactance වැඩි වෙච්ච ගමන් normal peak voltage එකත් normal peak current එකත් කියලා තියෙනවා. ඒකත් එක්කම DC bus voltage එක spike එක නිසා DC bus voltage එකේ variation එක minimal ගොඩක් අඩු variation එකක් හේතුව line impedance එක වැඩි වෙන්න transient වෙන short term currents වලට short term current limit කරන්න ඒකම reason එකක්. එතකොට පෙන්වලා තියෙනවා මේ වගේ reactor එකක් පාවිච්චි කරද්දී reactance එකක් පාවිච්චි කරද්දී අපිට කොහොමද මේකේ impact එක ගන්න පුළුවන්. සරලව ගත්ත අවස්ථාවක්. එතකොට මේක අපිට හොඳ උදාහරණයක් line choke එකක් පාවිච්චි කරනවද නැද්ද? එහෙම නැත්නම් line choke එක තියෙන purpose එක මොකක්ද? ඇයි මේ වගේ පාවිච්චි කරන line reactor එක පාවිච්චි කරන්නේ? ඔයාලා මේ පොඩි ඉන්ස්ටලේෂන් වලට මේවා ලොකු මැටර්ස් නොවුනට සාමාන්‍ය කැපැසිටි එක 100 150 200 300 කිලෝවොට් වගේ වෙද්දී මේ කතන්දරය කන්සිඩර් කරනවා. ගොඩක් අර drive systems drive installation වලදී ඔයාලා දැකලා තියෙන පොඩි systems වල පවා සමහරක් වෙලාවට propose කරනවා line reactor එක පාවිච්චි කරන්න. එතකොට මෙතන මේ economical factor එකක් තියෙනවා නැත්නම් මේකත් additional cost එකක්. එතකොට additional cost එකක් ගත්තට අපි දැනගන්න අපි electrical installation එකේ stability එක නැත්නම් අපි electrical installation එකේ reliability ගැන. right. ඊළඟට අපි කතා කරන්න දැන් grounding ගැන. ඒ කියන්නේ මේකත් ලොකු ප්‍රශ්නයක්. drive එක ground කරන්න ඕනද? motor එක ground කරන්න ඕනද? number of grounds මොනවද? කතන්දර ගොඩයි. මේ grounding ගැන කතා කරන්න කලින් මම කැමති පොඩි දෙයක් ඔයාලට මේ ප්‍රශ්නයක් විදිහට අහන්න බෑ මේ ground එක වැඩි නිසා. අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ networks වල earthing systems කියලා එකක් තියෙනවා. earthing systems කියලා කියන්නේ අපේ network එකේ source එක සහ loads behave වෙන්නේ කොහොමද කියන එක. දැන් අපි දන්නවා අපේ system එක ගත්තොත් අපි මේ පාවිච්චි කරන අපි ලංකාවේ අපේ system එක ගත්තොත් අපේ system එක අපි කියනවා TT system එකක් කියලා. මම හිතන්නේ මම හරි TT system එකක්. TT system එකක් කියන්නේ ඇත්තටම transformer එක ළඟ අපේ transformer එකේ secondary star point එකක්
මේ පොයින්ට් එක ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. ඒකත් එක්කම අපට හම්බ වෙනවා බේස් 3කුයි නියුට්‍රල් එකකුයි. මේක නියුට්‍රල් එකක්. මේක ග්‍රවුන්ඩඩ් නියුට්‍රල් එකක්. නියුට්‍රල් එකක් හම්බ වෙනවා. අපි ලෝඩ් එකේදී අපි ලෝඩ් එක ගත්තොත් ලෝඩ් එකේදී අපිට මේ බේස් 1 නියුට්‍රල් එක අපි පාවිච්චි කරනවා කන්ඩක්ටර්ස් 4ක් විදියට. ඊට අමතරව ග්‍රවුන්ඩ් එක මේ අපේ ෂීල්ඩින් එහෙම නැත්නම් ප්‍රොටෙක්ටිව් ග්‍රවුන්ඩ් එක අපේ ළඟ තියෙන්නේ වෙනම. එතකොට සාමාන්‍ය ඉන්ස්ටලේෂන් එකේ අපි මේ කතා කරන TT සිස්ටම් එකකදී අපි ග්‍රවුන්ඩ් එක හදාගෙන තියෙන ලෝකල් සිස්ටම් එක. හැබැයි වෙන රටවල් වල පාවිච්චි කරන මෙතඩ්ස් වෙනස්. සමහර රටවල් පාවිච්චි කරන TN සිස්ටම්ස් මේ TN සිස්ටම්ස් දෙකක් තියෙනවා TNC TNCS sorry. The TN systems වලදී ඒගොල්ලෝ ඒ කියන්නේ කතා කරන power authority එක වලට කේබල් එකක් දෙනවා. මේකට කියන්නේ PEN කේබල් එක කියලා. PEN කියලා කියන්නේ protective earth plus neutral. සමහරක් වෙලාවට වෙන රටක වැඩ කරපු කෙනෙක් දැකලා ඇති neutral එකයි ground එකයි panel board එකේ end එකේ connect කරලා තියෙන link කරලා තියෙන. link කරලා තියෙන සමහර panel boards ලංකාවට එනකොටත් මේ වගේ තමයි එන්නේ. ඒකට ඒගොල්ලන්ගේ තියෙන්නේ TN systems. TN systems වලදී ground එක සහ earth එක දෙකම එකක්. එතකොට මෙන්න මේ වගේ තැන්වලදී drives install කරද්දී එහෙම නැත්නම් මේ වගේ frequency components high frequency components තියෙන component apply කරද්දී අපි දැනගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. තව එකක් තියෙනවා මේ IT systems කියලා. IT system එක කියලා කියන්නේ isolated power supply එකක්. එතකොට power supply එකේ ground එකක් නැහැ අතරම මේ පැත්තේ මේ කිසිම විදිහකින් neutral එකවත් එහෙම නැත්නම් කිසිම දෙයක් ground කරලා නැහැ. මේ කතා කරන මේ grounding point එක neutral point එක සමහරක් වෙලාවට high impedance එකක් කරා තමයි ground කරලා තියෙන්නේ. නැත්නම් impedance ground එකක්. ඒ වගේ තැන් වලට අපි කියනවා IT systems. මේක ගැන පොඩ්ඩක් ස්ටඩි කරන්න. ලෝකේ පාවිච්චි කරන grounding methods එහෙම නැත්නම් අපි කතා කරන earthing methods නැත්නම් systems network technologies. එතකොට මේ වගේ අපි කියනවා TET systems, IT systems, TN, TNCS, TNC, IT මේ වගේ කතන්දර ගොඩාක් තියෙනවා. මේ IEC standard එකේ, NEMA standard එකේ බොහොම පැහැදිලිව explain කරලා තියෙනවා. දැන් එතකොට අපේ problem එක තියෙන්නේ අපි variable frequency drives පාවිච්චි කරනකොට මේ variable frequency drives වල මේ variable frequency drive එකේ output එක අපි පාවිච්චි කරන switching frequency එකක් මේ switching frequency එක පාවිච්චි කරලා තමයි pulse width modulation එක කරන්නේ. මේ pulse width modulation එක කරනකොට මෙන්න මේ cable වල flow වෙන high frequency components නිසා හැදෙන්න පුළුවන් ground capacitance. මේක අපි කියනවා coupling capacitance. coupling capacitance මේ power cable එකකින් දැන් remote drive එකකින් ඉඳලා motor එකට connect වෙන cable එක මේ cable එකේ මේ වගේ grounding capacitance හැදෙන්න පුළුවන්. grounding capacitance හැදෙනවා වගේම මේ grounding capacitance වල grounding capacitance හරහා ground එකට high frequency components leak වෙන්න පුළුවන් නැත්නම් flow වෙන්න පුළුවන්. high frequency component ground එක පැත්තට flow වෙන්න පුළුවන් මේ capacitance නිසා. ඒතකොට මේ කතා කරන ground එකට ආපහු සැරයක් මේ කතා කරන noise එකම සමහරක් වෙලාවට මෙන්න මේ system එකේ input එක හරහා නැවතත් drive එකට එන්න පුළුවන්. මේක විතරක් නෙමෙයි. මේක හරහා අපේ ළඟ තියෙන වෙන components වලට යන්න පුළුවන්. එතකොට මෙන්න මේ problem එක මෙන්න මේ high frequency අපි කතා කරලා ගිය සතියේ RFI radio frequency interferences එහෙම නැත්නම් electromagnetic compatibility නැත්නම් electromagnetic components මම කතා කරන high frequency components line එකේ cable වල propagate වුණොත් සහ wireless එහෙම නැත්නම් radio signals වල propagate වුණොත් අපිට වෙන්න පුළුවන් impacts ගොඩක් බැලුවා. එතකොට මෙන්න මේ කතන්දර වලින් අපිට solution එකක් විදිහට අපි කතා කරන TN systems TT systems වලදී අපිට පුළුවන් මේකට පාවිච්චි කරන මෙතන ගොඩක් මේවා අපි ඉස්සරහට ඩිස්කස් කරනවා එක එක පොයින්ට් එකේ මොකද්ද මේ වෙලා තියෙන්නේ මේක මොකද්ද මේ කතාව අපි කතා කරලා තියෙනවා ඊට කලින් ගිය සතියේ අපි කතා කරා drive එකක තියෙන පුළුවන් EMC filter එකක් එහෙම නැත්නම් RFC filter එකක් එතකොට RFI filter එකක් එතකොට මේ EMC filter එකේ purpose එක තමයි මෙන්න මේ line එකේ input වෙන frequency component සමහරක් වෙලාවට මේ පැත්තට ගියොත් ඒ frequency component ground කරගන්න එක. එතකොට මේක හරි important point එකක්. මෙන්න මේ කතා කරන ෆිල්ටර් එක මේ ෆිල්ටර් එක ඇත්තටම වැඩ කරන්න ගන්නේ නැත්නම් ෆිල්ටර් එක ඇක්ටිව් වෙන්නේ ෆිල්ටර් එකේ ඇක්ටිව් ඔපරේෂන් එකක් වෙන්නේ මෙන්න මේ කතා කරන ෆිල්ටර් එක ග්‍රවුන්ඩ් වුණොත් විතරයි ග්‍රවුන්ඩ් එකත් එක්ක කනෙක්ට් වුණොත් විතරයි. එතකොට මෙන්න මේ කතන්දරේදී හරිම ඉම්පෝටන්ට් මෙන්න මේ ග්‍රවුන්ඩින් කොහොමද පාවිච්චි කරන්නේ. දැන් අපිට මෙතන ආගියුමන්ට් ගොඩාක් තියෙනවා. අපිට පුළුවන් මේ ග්‍රවුන්ඩ් එක වෙනම පාවිච්චි කරන්න මෙතන ෂීල්ඩඩ් කේබල් එක පාවිච්චි කරනවා මේක වෙනම වෙන්න පුළුවන්. drive එකේ ground එක වෙනම වෙන්න පුළුවන් සමහරක් වෙලාවට drive එකේ ground එකයි motor එකේ ground එකයි එකට bond වෙන්න පුළුවන් කතන්දර ගොඩක් තියෙනවා මෙන්න මේකෙදි අපි පාවිච්චි කරන මේ method පාවිච්චි කරන්න පුළුවන් මේ method පාවිච්චි කරද්දී drive එකත් ඒකත් එක්කම දීලා දෙන පොඩි guidance එකක් ඒකත් මම පෙන්නන්නම් ඊට අමතරව අපි දැනගත්ත යුතු method ගොඩක් තියෙනවා
එතකොට මතක තියාගන්න මේ මම අර ඉස්සෙල්ලා පෙන්නපු total installation එක තමයි මේ පෙන්නේ. මේ installation එකේ සමහර තැන් මම ඔයාලට ඩිස්කස් කරලා නැහැ. අපි පෙන්නලා තියෙනවා input fuses, input line choke එකක් ගැන අපි කතා කරා. එහෙම නැත්නම් input choke එකක් ගැන කතා කරා. මේක තමයි RFI filter එක. එහෙම නැත්නම් අපි කතා කරන EMC filter එක. එතකොට common තියෙනවා. එතකොට output cable එකේ මෙන්න මේවා. මෙන්න මේ grounds වලට මොකද අපි කරන්නේ? මේ grounds වෙනම තියෙන්නේ. එහෙම නැත්නම් මේ grounds වලට එමෙතන මේ power cable protect කරන්න අපිට මොනවා හරි මෙතන පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉස්සරහට point එකක් කතා කරනවා වගේ. එතකොට බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා TN කියන සිස්ටම් වලදී නැත්නම් TT සිස්ටම්ස් වලදී අපිට පැහැදිලිවම common ground එකක් පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිව පෙන්නලා තියෙනවා. මේ අපි කතා කරන හැම තැනකම ඒ කියන්නේ common ground එකක් තියෙන common ground cable එකක් තියෙන. අපි කතා කරන installation එකේ ground එකට තමයි මේ හැම දෙයක්ම සම්බන්ධව තියෙන්නේ. අපි installation එකක් තියෙනවා. ඒ installation එකේ ground එකට තමයි මේ හැම point එකක්ම connect වෙන්නේ. මේ ගැන වැඩි විස්තර අපි එමිහිට එක point එකකින් point එක ඉස්සරහට කතා කරනවා. එතකොට තේරෙයි ඇයි මේක මෙහෙම වෙන්නේ කියන එක. මේක අපි කතා කරන common mode filtering, එතකොට radio frequency looping. එතකොට මේ වගේ කතන්දර ගොඩක් මේ ඉස්සරහට එක එක point එකකින් point එක කතා කරනවා. එක එක දේවල් එක component explain කරනකොට මේක component explain වෙයි. දැනට practice එකක් විදිහට බොහොම පැහැදිලිව මේ කතා කරන ground common point එකකට ground එන්න ඕනේ. ඒ කියන්නේ common ground එකක් තියෙන්න ඕනේ. ඒක must. ඒත් එක්කම මෙතන පෙන්නලා තියෙන තව පොඩි කතාවක්. ඒක තමයි IT system එකක් වුණොත් මම IT system එක ගැන ඉස්සෙල්ලා කිව්වා. IT system එකක් කියලා කියන්නේ අපි කතා කරන power supply එකේ grounding එකක් නැහැ. මේ වගේ වෙලාවකදී අපි කොහොමද මේ solution එක පාවිච්චි කරන්නේ? IT system එකකදී පාවිච්චි කරොත් අපි කිව්වා common ground එකක් නැහැ. එතකොට අර කියපු ground එක මේ system එකේ ground එක මේකත් එක්ක connect වෙන්නේ නැහැ. එහෙම වුණොත් කොහොමද මේක කරන්නේ? මෙන්න මේවට හොඳ inputs තියෙනවා installation manual වලම. installation ටෙක්නික්ස් පාවිච්චි කරන මැනුවල් වල. ඒක ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ අපි කතා කරන මේ IT සිස්ටම් එකට මේ ඩ්‍රයිව් එක පාවිච්චි කරන්න උනොත් මේ EMC ෆිල්ටර් එක ඔයාලට පේනවා ඩිස්කනෙක්ට් කරලා තියෙනවා. EMC ෆිල්ටර් එක ඩිස්කනෙක්ට් කරලා තියෙනවා. එතකොට මේකේ අයිඩියා එක තමයි අපි කිසිම වෙලාවක මේ common ground එකක් නැති නිසා අපව main supply එක හරහා මෙහා එන්න පුළුවන් කියන chances minimal. මොකද මේ පැත්තේ තියෙනවා නම් ground එකක් තමයි ওই current එක තමයි මේක හරහා එන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කතා කරන අපේ transformer එක installation එක ඇතුළේම තියෙන්න පුළුවන්. ඒතකොට common ground එකක් තියෙන්නේ. එතකොට මේවත් එක්ක මේවා circuit වෙන්න පුළුවන්ද? මේ problem එක වෙනස් වෙනවා අපි කතා කරන IT system එකකදී. එතකොට IT system එකකදී සමහර වෙලාවට ඔයාලා drives වල දැකලා ඇති මෙන්න මේ earth එක disconnect කරන්න පුළුවන් පුංචි switch එකක් තියෙනවා. drive එකේ input terminals ළඟ පොඩි switch එකක් තියෙනවා පෙන්නන ඉස්සරහට. ඒ switch එක පුළුවන් ground එක disconnect කරන්න. ඒතකොට ground එකෙන් disconnect කරන්නේ වෙන මොකකටත් නෙමෙයි මේ system එක වෙන එකකට fix කරන්න. ඒ කියන්නේ IT system එකක පාවිච්චි කරන්න. මම ඔයාලට උදාහරණයක් පෙන්නන්න. මේ මගේ එක drive එකක මේ කතා කරන earthing එක තියෙන විදිය. එතකොට මෙන්න මේ drive එකේ input terminals ළඟ මේ වගේ පුංචි switch එකක් තියෙනවා. මේක on off කරන switch එකනේ pull කරන switch එකක්. pull කරන්න. ඇත්තටම හොඳට බේන switch එක ඇතුළේදී මේ දෙක contact වෙනවා. ground එකත් එක්ක contact වෙනවා සහ disconnect වෙනවා. ඇද්දොත් මේ ground එක disconnect කරලා තියෙන්නේ push කරලා තිබ්බොත් ground එකත් එක්ක connected. මෙන්න මේ switch එක පාවිච්චි කරන්න ඕන හරියට network එකේදී. මේක අපිට නම් ඇත්තටම ප්‍රශ්නයක් නෑ. අපි දැන් මේක concern කරන්නේත් නෑ. මේකේ idea සමහර අය ප්‍රශ්නයක් විදිහට අහලා තියෙනවා මේක. මේ ඇත්තටම කතා කරන ground එක අපිට අවශ්‍යයි අපි TT system එකක් නිසා. හැබැයි ඔයාලා වැරදිලා ආවත් IT system එක දැන් මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. IT systems අපිට IT කියන්නේ information technology නෙමෙයි. IT system එකක් අපේ ළඟ තියෙනවද? අපි IT system එක වැඩ කරලා තියෙනවද? doubt එකක් වෙන්න පුළුවන්. මේ doubt එක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න. ඒ වටේ බලනකොටත් වටේදී හම් වෙයි මේ වගේ දේවල් කොහොමද වෙන්නේ? කොහොමද කරන්නේ කියන එක. right. එහෙනම් මේ පෙන්නන්නේ කීක විදිහට මේක ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් මෙතඩ් කීපයක් තියෙනවා. සමහර ඩ්‍රයිව්ස් වල මේකේ ලින්ක් එකක් විදිහට දීලා තියෙනවා. කෙලින්ම ලින්ක් එක අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්විච් එකක් විදිහට දීලා තියෙනවා. මේ හැම තැනකදීම තියෙන ලින්ක් එකක් විදිහට දීලා තියෙනවා. මේ හැම තැනකදීම අයිඩියා එක තමයි අපි පාවිච්චි කරන සිස්ටම් එක TNOTT means නම් connected. හැබැයි IT සිස්ටම් එකක් නම් disconnected කියන තමයි recommendation එක තියෙන්නේ. මේක හොඳ important point එකක්. මේ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. මොකද සමහර මම දැකලා තියෙනවා TT systems වලදීත් මේක අයින් කරලා තියෙන එකට හේතු තියෙනවා. මම ඒක පස්සේ කියන්න මේ installation වල වෙච්ච real time scenarios අපි වෙනම discuss කරමු. මොකද මේ වෙලාවේ අපි කතා කරන්න ගත්තොත් මේ excuse me presentation එක clearද? මරුණානේ. wait. කවුරු හරි control එක ගත්තා. yes. එයා පුළුවන්ද? hello. දැන් බලන්න screen එක clear? screen එක clearද? Yeah, okay. Yes, okay.
කරුණා කරලා මම මොකද මේක ඔක්කොටම කන්ට්‍රෝල් يعني මේක මෙහෙම ඕපන් කරලා තියලා තියෙන්නේ මොකද මට ඩවුට්ස් ගොඩක් එනවා නැත්නම් හරි අමාරුයි මේ ගොඩක් පාටිසිපන්ට්ලා වැඩි නිසා මේ පැත්තේ ලොබි එක කිල්ලන මට හැත්තම ඔයාලට මම දන්නේ මට ඇහෙන සෑහෙන නොයිසස් එතකොට මේ ඒගොල්ලන්ගේ බේරගන්න තමයි තියෙන්නේ ඒක නිසා මේ ප්‍රසන්ටේෂන් එක පොඩ්ඩක් ෆලෝ කරන්න මේ අනවශ්‍ය බටන්ස් ප්‍රෙස් කරන්න එපා මොකද මම අමාරුයි වෙනවා මම මේ එක රිස්ට්‍රික්ට් කරොත් ආපහු සරයක් මම අමාරුයි වෙනවා මොකද සමහර දේවල් වලට ඔයාලට ඔටෝමැටිකලි ෆැසිලිටිස් නැති වෙනවා ඒක නිසා තමයි මම තියාගෙන ඉන්නේ ඒක නිසා පොඩි හෙල්ප් එකක් දෙන්න මොකද මම බිලාවක ෆොටෝ එකක් කරන් දාන්න මම මේන් එකේදී සෑහෙන ලොකු ස්ට්‍රගල් එකක් කරනවා සෑහෙන ලොකු කම්පොනන්ට් ගොඩක් කනෙක්ට් කරගෙන තියෙන මුණ පෙන්නුවේ නැති වුණා මේ සෑහෙන ගොඩක් කම්පොනන්ට් කනෙක්ට් කරලා තියෙන ඒක නිසා මේ බොහොම පරිස්සමෙන් වැඩි කරගන්න ඕන රයිට් thank you අපි යන් ඉස්සරහට එතකොට මෙන්න මේවා ඉන්ස්ටලේෂන් රෙකමෙන්ඩේෂන් දැන් එතකොට අපේ තියෙන එක වීක් පොයින්ට් එකක් තමයි ඔයාලා නිකන් හරි ඩ්‍රයිව්ස් වල ඉන්ස්ටලේෂන් මැනුවල් වල මේවා දැකලා තියෙනවද ඇති නේද මැනුවල් වල ඇති මොකද මම මේක කස්ටමර් කෙනෙක් ළඟට ගියා කස්ටමර් කෙනෙක් නෙමෙයි අතරම අපේ කරා විදිහ කරන ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් මේ එයාගේ යූස් කරන ඇප්ලිකේෂන් එකක ඉන්ස්ටලේෂන් එක කරගෙන තියෙනවා ඩ්‍රයිව් එකක් නෙවෙයි වෙන එකක්. ඒතර එයාට ඕන විදිහට මේ වැඩේ කරගෙන තියෙනවා වයරින් එක මම ඇහුවා මේක කොහොමද වයර් කරේ මේක රෙකමෙන්ඩේෂන් නෑ නෑ අපි දන්නවා මේක වයර් කරන්න රයිට් මම දැක්කද මේක ඉන්ස්ටලේෂන් මැනුවල් එකේ පැහැදිලිව පෙන්නලා තියෙන ඉන්ස්ටලේෂන් ප්‍රැක්ටිසස් ගොඩක්. එනේ වැඩක් නෑ මම කොහොමද ගන්නකො අරගෙන බලනකොට ඒකේ තියෙන සමහර දේවල් ෆලෝ කරලා නැහැ. ඒ කියන්නේ කස්ටමර් ඇත්තටම මේ සප්ලයර් රෙකමන්ඩ් කරනවා මෙන්න මේව තමයි අපිට අවශ්‍ය රෙකමෙන්ඩේෂන් එක. නිසා අර පොඩි මැනුවල් එකක් කරන බොහොම පොඩි මැනුවල් එකක් පිටු දෙකක තුනක මැනුවල් එකක් කරන. මේ මැනුවල් එකේ essential guidance දීලා තියෙනවා. ඒ නිසා ඒක ෆලෝ කරන්න. ඒකේ බොහොම පැහැදිලිව පෙන්නන එකක් තමයි මෙන්න මේ TN TT and IT. තව දුරටත් ඔයාලට මේක ගැන ස්ටඩි කරන්න ඕන නම් මට පුළුවන් වුණොත් ඊළඟ දවසේ සෙෂන් එක මම ස්ලයිඩ් එකක් කරන්නම්. මොකද මම මෙලාට මේක දාගත්තේ නැත්තේ එක්සැම්පල්ස් එක පෙන්නන්න මේක ටිකක් දුර යනවා. ඒක සමහරට ඇඩිෂනල් ටයිම් එකක් කන්සියුම් කරන්න පුළුවන් නිසා. අපි පුළුවන් මෙච්චර වෙලාවක් කතා කරමු. එහෙම නැත්නම් ඔයාලා net එකේ සර්ච් කරලා බලන්න පුළුවන් what is TN, what is TT, what is IT and their applications. එතකොට බොහොම පැහැදිලිව පෙන්නනවා. තියෙනවා මේ වගේ ඉන්ස්ටලේෂන් එකක් එක මෙතන මේ වගේ ග්‍රවුන්ඩින් සිස්ටම් එකක් අපි VFD එකක් පාවිච්චි කරනවා නම් ඒ VFD එක කොහොමද පාවිච්චි කරන්න ඕන කියලා. එහෙනම් මේක තමයි අපි පාවිච්චි කරන EMC ෆිල්ටර් එක. EMC ෆිල්ටර් එක ඉෆෙක්ටිව්ලි වැඩ කරන්න අපි ග්‍රවුන්ඩින් වෙන්න ඕන කොහොමද? ග්‍රවුන්ඩ් කේබල්ස් මොනවද වෙන්න ඕන කියන එක. මම තව එක දෙයක් පෙන්නනවා. මේක දෙයක් පෙන්වන්න ඕන මේ අපි යන ඉස්සරහට ඒක මේක ඉවර කරලා අපි බලමු. මේ ස්පෙෂලි පැනල් එකක මේක වයර් කරද්දී අපි මොනවද ෆලෝ කරන්න ඕන රූල්ස් කියලා බොහොම පොඩි රූල්ස් කීපයක් තියෙනවා. ඊළඟට තමයි output filtering. output filter එහෙම නැත්නම් output choke. නැත්නම් output reactor. එතකොට මේ output reactor output chokes ගැන කතා කරනකොට මේ කතා ගොඩක් තියෙනවා මේ කතාව මගින් මේ සෙෂන්ස් වලදීම අහලා තියෙනවා මෝටර් එකේ ඉඳලා ඩ්‍රයිව් එකට ඕන කේබල් ඩිස්ටන්ස් එක කොච්චරක්ද වැඩි වුණොත් මොනවද කරන්නේ මේවට රූල්ස් තියෙනවද තම් රූල් තියෙනවද ඇයි මේක වෙන්නේ එහෙනම් ඒ ගැන එක්ස්ප්ලেইন කරන්න තමයි මේ හදන්නේ සාමාන්‍යයෙන් ඉන්ස්ටලේෂන් එකකදී ඩ්‍රයිව් එක මෝටර් එකත් එක්ක ෆික්ස් වෙනවා මෝටර් එකත් එක්ක ෆික්ස් වෙනකොට අපිට සමහර ප්‍රොබ්ලම් එන්න පුළුවන් මොකේද මොන එන්ඩ් එකේද මෝටර් එන්ඩ් එකේද අපි කතා කරන්නේ මේන්ස් එන්ඩ් එකේ නෙමෙයි මෙච්චර වෙලා එතන ඩ්‍රයිව් එන්ඩ් එක මෝටර් එන්ඩ් එකේ මෝටර් ටු ඩ්‍රයිව් කියන ලූප් එකේදී අපිට වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙන එකක් තමයි වෝල්ටේජ් පීක්ස් එන්න පුළුවන් අනිත් එක තමයි මේ dv dt බලමු ආද මේ dv upon dt කියන්නේ එතකොට ඊළඟ පොයින්ට් එක තමයි මේ ඔයාලා තව දුරටත් මේවා ප්‍රැක්ටිසස් කරනවා මේ හැම මම මේ කතා කරන හැම දෙයක්ම ඉස්සරහා කතා කරපු සා මේ කතා කරපු හැම දෙයක්ම කතා කරේ IEC 61800-8 එහෙම නැත්නම් IEC 60034 දැන් 60034 25th chapter part 25 මේක ඇවිල්ලා 8th chapter එතකොට මේකත් ස්පෙෂලි ඔයාලා ස්පෙસિෆයි කරනවා නම් ඩ්‍රයිව් ඉන්ස්ටලේෂන් වලට ස්පෙસિෆිකේෂන්ස් සප්ලයර් කෙනෙකුට එහෙම නැත්නම් පැනල් බිල්ඩර් කෙනෙකුට ආපස්සට ඔයාලගේ තියෙන පරණ මේ ස්ටෑන්ඩඩ්ස් ෆලෝ කරන්න නම් ඒවා අප්ඩේට් කරගන්න මේ තමයි අලුත්ම ස්ටෑන්ඩඩ්ස් එක මේ 2014 පබ්ලිෂ් කරපු ස්ටෑන්ඩඩ් එකක් මේකේ බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා specification of voltage on power interface ඒ කියන්නේ main power පැත්තේ මේ variable frequency drives එහෙම නැත්නම් මේ වගේ UPSs install කරනකොට අපිට මොනවද recommend කරන්නේ ඊළඟ එක තමයි AC electrical machines used in power drive systems again drive systems වලදී මෙන්න මේ motors පාවිච්චි කරද්දී අපි recommend කරන්න ඕනේ නැත්නම් බලන්න ඕන දේවල් මොනවද කියන එක බොහොම පැහැදිලිව IEC standard එකේ පෙන්වලා තියෙනවා. ඒකට මේ අපි කතා කරන discussions ඔක්කොම base වෙලා තියෙන්නේ මේ IEC standards එක especially IEC 61800-825 සහ අද තව කීපයක් තියෙනවා. ඒවත් එක්ක තමයි මේ කතා කරන ඔක්කොම ලයින් වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ ප්‍රොබ්ලම් එක තමයි එක්ස්ප්ලেইন කරන්න හදන්නේ. මොකක්ද මේ ප්‍රොබ්ලම්? අපි දන්නවා මේක කතා කරලා තියෙන අනන්ත වාරයක්. මේක තමයි අපි කතා කරන ඉන්වර්ටර් එක. මේ තියෙන output cables ටික. ඒවත් එතකොට සාමාන්‍යයෙන් අපි මෝටරේට ෆීඩ් කරන්නේ මොකද්ද? මේ වගේ voltage එක ගත්තොත් මේ තියෙන line voltage, line to line voltage
voltage waveform එක එක්තරා විදිහක pulse width modulated waveform එකක්. මේක එක්තරා විදිහක square waveform එකක්. current waveform එක නම් approximately sine wave එකක් වෙනවා. එතකොට මේ වගේ current එකක් flow වෙනකොට අපි කතා කරන සිස්ටම් එකේ ඉම්පිඩන්ස් එක වැඩි වුණොත් එතන ඩ්‍රයිව් එකේ ඉඳලා මෝටරේට තියෙන කේබල් ලෙන්ත් එක වැඩි වෙනකොට වෙන්න පුළුවන් ප්‍රොබ්ලම්ස් තියෙනවා. එකක් තමයි මේ කතා කරන සිස්ටම් එකේ ග්‍රවුන්ඩ් කැපැසිටන්ස් හැදෙන්න පුළුවන්. මම ඊළඟට පෙන්නන්නම්. මොකද්ද මේකේ වෙන්න පුළුවන්? අපි කතා කරන ග්‍රවුන්ඩ් කැපැසිටන්ස් එතන ග්‍රවුන්ඩ් කැපැසිටන්ස් හැදෙන්න පුළුවන්. ඒකත් එක්කම ග්‍රවුන්ඩින් කේබල් එකේ ඉම්පිඩන්ස් ලෙවල් එකට බලපෑම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් සර්කිට් එකේ ඉම්පිඩන්ස් මෝටර් කනෙක්ෂන් එකේ ඉම්පිඩන්ස් එක කියලා කියන්නේ අපි ඉස්සලා ලයින් සර්කිට් එකේ ඉම්පිඩන්ස් එක ගැන කතා කරද්දී නම් කතා කරේ ෆැක්ටර්ස් දෙකයි. එකක් තමයි ඉන්ඩක්ටන්ස් එක තමයි එතන ඉම්පිඩන්ස් එකට ෆැක්ටර් එකක් උනේ ඉන්ඩක්ටන්ස් එක. එතකොට අවුට්පුට් මෝටරේ අවුට්පුට් කේබල්ස් වල ඉම්පිඩන්ස් එකට බලපාන රීසන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්ඩක්ටන්ස් කොහොමද බලපානවනේ හේතුව අපි මේක කොපර් කේබල් එකක් කනෙක්ට් කරන ඉන්ඩක්ටර් එකක් තියෙන ඉන්ඩක්ටන්ස් තියෙන්න පුළුවන්. කැපැසිටන්ස් මේ කැපැසිටන්ස් කියන්නේ මොකක්ද? මේක තමයි මම අර ඉස්සෙල්ලා පෙන්නපු කප්ලින් කැපැසිටන්ස්. එහෙම නැත්නම් ඩිස්ට්‍රිබියුටඩ් කැපැසිටන්ස් කියන්නේ කේබල් එකක ඩිෆරන්ට් ෆ්‍රීකවන්සි කම්පොනන්ට්ස් එනකොට මෙන්න මේ කතා කරන ෆ්‍රීකවන්සි කම්පොනන්ට් ග්‍රවුන්ඩ් එකත් එක්ක හදාගන්න කැපැසිටර් එකක් තියෙනවා. ඒතර කැපැසිටන්ස් ඩෙවලොප් වෙන්න පුළුවන්. එතකොට සිනාරියෝ එකක් ඉඳලා ගත්තොත් ලයින් එකේ ඉන්ඩක්ටන්ස් එක වැඩි වෙනකොට මේ ඉන්ඩක්ටන්ස් එක වැඩි වෙන රේෂියෝ එකට වඩා වැඩි රේෂියෝ එකකින් කැපැසිටන්ස් වැඩි වෙන්න පුළුවන්. මෙතකොට ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේ පැත්තේ තියෙන ඉම්පිඩන්ස් එකට මොකද වෙන්නේ කියලා. එතකොට කේබල් ඉම්පිඩන්ස් එක සමහරක් වෙලාවට ලෝ වෙන්න පුළුවන්. ලෝ කේබල් ඉම්පිඩන්ස් එකක් වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා කතා කරා ලෝ කේබල් ඉම්පිඩන්ස් එකක් එක්ක සිස්ටම් එකක් තියෙනකොට සර්ජ් වෝල්ටේජස් ජෙනරේට් වෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා. පැහැදිලිව. මේ අවස්ථාවේක වැඩි හේතුව අපි කතා කරන අවුට්පුට් එක ඇත්තටම අර අපි කතා කරපු සයිනසොයිඩල් වේව්ෆෝම් එකක් නෙවෙයි මේක ස්ක්වයර් වේව්ෆෝම් එකක්. එතකොට මෙන්න මේ හැදෙන පීක් කම්පොනන්ට්ස් එතන සර්ජ් කම්පොනන්ට්ස් එතන අපි කරන මේකට වෝල්ටේජ් රිෆ්ලෙක්ෂන්ස් දැන් රිෆ්ලෙක්ට් වෙන වේව්ෆෝම්ස් වෝල්ටේජ් වේව්ෆෝම්ස් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක ගොඩක් වෙලාවට ප්‍රොබ්ලම් එකක්. සාමාන්‍යයෙන් ලොං ලෙන්ති කේබල් පාවිච්චි කරලා ලෙන්ති කේබල් කියලා අදහසක් නැහැ. ඕනම තැනකදී මේක වෙන්න පුළුවන්. හැබැයි කේබල් ලෙන්ත් එක උඩ ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. කේබල් ලෙන්ත් එක උඩ ඩිසයිඩ් වෙන්න පුළුවන් මෙන්න මේ හැදෙන පීක් කම්පොනන්ට්ස්. එතකොට බොහොම පැහැදිලිව ගත්තොත් මේ තියෙන අවුට්පුට් රෙඩ් වලින් පෙන්නන තියෙන අවුට්පුට් වෝල්ටේජ් වේව්ෆෝම් එක. එතකොට මේ වේව්ෆෝම් එක ස්විච් වෙන හැම වෙලාවකම ඔයාලට පේන ස්විචින් එකක් කියන හැම වෙලාවකම සර්ජ් ජෙනරේට් වෙන්න පුළුවන්. එතකොට ඉම්පිඩන්ස් එකත් එක්ක මේ ජෙනරේට් වෙන සර්ජ් එකේ පීක් එක වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ කතන්දරේ මෙන්න මේ පීක් එක මෙන්න මේ පීක් වෝල්ටේජ් එක really impact වෙන්නේ කොහෙටද? මෙන්න මේ කතා කරන මෝටර එකේ ඉන්සුලේෂන් ලෙවල් එකට. ටිකක් එහාට ගෙනල්ලා ගියොත් මේක තමයි රියල් ටයිම් කර්ව් එක. වල තියෙන රියල් වෝල්ටේජ් කර්ව් එකක් නේ රියල් ස්පයික්ස් මේ පෙන්වලා තියෙනවා. පේනවද මේ තියෙන වෝල්ටේජ් ස්පයික්ස්? මේක අඩු කරපු මෙතනට තමයි මේ පෙන්වලා තියෙන්නේ. එතකොට මෙන්න මේකේ වෝල්ටේජ් ස්පයික්ස් එන්න පුළුවන්. එන්න පුළුවන් නෙමෙයි එනවා නිකන්ම මෝටර කේබල් එකේ. එතකොට නිකන් අපි කැල්කියුලේෂන් එක කරන් බැලුවොත් මේක වෙන්නේ. දැන් උදාහරණයක් තමයි මේ මෙතන පෙන්වලා තියෙනවා මේ අපි කතා කරන වෝල්ටේජ් එක වෝල්ට් 400යි. එතකොට වෝල්ට් අපි 10ක ටොලරන්ස් එකක් තිබුණොත් ලයින් වෝල්ටේජ් එකට ලෝ වෝල්ටේජ් එක වෝල්ට් 440ක් වෙන්න පුළුවන්. එතකොට DC බස් එකේ වෝල්ටේජ් එක අපි කතා කරනවා මොකද කරන්න මේ ලයින් වෝල්ටේජ් එක සප්ලයින් එකේ වෝල්ටේජ් එක 1.35 වලින් වැඩි කරන්න ඕන. 1.35 වලින් වැඩි කරාම පේනවා අපිට සාමාන්‍ය 550ක් 600ක විතර DC වෝල්ටේජ් එකක් එනවා. එතකොට පීක් වෝල්ටේජ් එක කියන්නේ අපි කතා කරන සාමාන්‍යයෙන් පීක් වෝල්ටේජ් එක worst case උනොත් සාමාන්‍යයෙන් 1100ක් විතර වෙන්න පුළුවන් පීක් ටු පීක්. එතකොට මේ කතා කරන ටයිම් පීරියඩ් එක ට්‍රාන්සිෂන් ටයිම් පීරියඩ් එක 0.12 මිලිසෙකන්ඩ්. මෙන්න මේකට අපි කිව්වා dB voltage variation voltage divide by dt time එක delta time delta voltage divide by delta time. එතකොට පෙන්වන්නේ මේ ඉම්පිඩන්ස් එක අඩු වෙද්දී ඉම්පිඩන්ස් එක වෙනස් වෙද්දී මෙන්න මේ කතා කරන dV dt component එක සමහර වෙලාවට 7.7 kV per microsecond එක මයික්‍රෝසෙකන්ඩ් එකකට අත් ඒ කියන්නේ මෙන්න මේ පීක් එක worst case මේක වෙන්න පුළුවන් 7.7 kV level එකට improve වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ dV dt component එකේ improvement එක පැහැදිලිව තියෙන්නේ
සිස්ටම් එකේ ඉම්පිඩන්ස් එකක්. ඒක ඉම්පිඩන්ස් එක අඩු වෙන්න මේ කතා කරන කම්පොනන්ට්ස් වැඩි වෙන්න පුළුවන්. සර්ජස් ඩෙවලොප් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි සෙනාරියෝ එක. ඒ කියන්නේ අපි කතා කරන අවුට්පුට් වෝල්ටේජ් වේව්ෆෝම් එකේ හැදෙන්න පුළුවන් dBm නම් ෂෝට් ටර්ම්ස් වලට නම් මයික්‍රෝ සෙකන්ඩ්ස් වලට හැදෙන වෝල්ටේජ් පීක්ස් වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ වෝල්ටේජ් පීක් ඩිරෙක්ට්ලි ඉම්පැක්ට් වෙනවා කවුරුද? මෝටර එකේ ඉන්සුලේෂන් ලෙවල් එක උඩ. ඒ කියන්නේ මතක තියාගන්න ලොන් කේබල් ඩිස්ටන්සස් තියෙන හැම තැනකදීම මෙන්න මේක හරියට කන්සර්න් කරගන්න ඕන. ඒකට ගොඩක් මැනුෆැක්චරර්ස්ලා රෙකමන්ඩ් කරනවා අපි කතා කරන කිසිම ඇඩිෂනල් කම්පෝනන්ට් එකක් නැතුව ඇඩිෂනල් කම්පෝනන්ට් එකක් නැතුව අපි මේ කතා කරන ඩ්‍රයිව් එකට මෝටර එක කන සාමාන්‍යයෙන් මීටර 100ක් විතර දුරින් තියෙන්න පුළුවන් ඊට වඩා එක්සීඩ් කරන්න එපා කියලා. ඒ වෙන්න හේතුව මේක අනිවාර්යයෙන්ම මෙන්න මේ කතා කරන ෂෝට් ටර්ම් කම්පෝනන්ට්ස් වල ලීක් එක වැඩි වෙන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් මෝටර එකේ ඉන්සියුලේෂන් ලෙවල් වලට. ඉන්සුලේෂන් ලෙවල් එකට. එතකොට මේකට උත්තරේ විතර පෙන්නලා තියෙන සමහර ඇප්ලිකේෂන්ස් දැන් උදාහරණයක් තමයි මේ පෙන්නලා තියෙන්නේ B curve එක. B කියලා කියන්නේ අපි කියන්නේ උඩම තියෙන curve එක without filters කියන්නේ කිසිම ෆිල්ටර් එකක් නැහැ. මෝටර එක ඩිරෙක්ට් කනෙක්ට් කරලා තියෙන ඩ්‍රයිව් එකට long cable length එකක් එක්ක ඔයාලට පේනවා ඇති KV components මෙන්න voltage components යන පුළුවන් උඩ. ඒ කියන්නේ frequency එක මේ අපි කතා කරන time durations වලදී කොහොමද voltage වැඩි වෙන්න පුළුවන්. මේකට උත්තරයක් තියෙනවා. මේකට උත්තරයක් තියෙන්නේ මෙන්න මෙහෙම. අපිට පුළුවන් මෙන්න මේකට මෙන්න මේ කතා කරන solutions පාවිච්චි කරන්න. අපිට පුළුවන් output reactor එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් dV/dt filter එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් sine filter එකක් පාවිච්චි කරන්න. එතකොට සාමාන්‍යයෙන් මෝටර එකක කේබල් length එක වැඩි වෙනවා නම් ඒ වැඩි වෙන length එක නිසා වෙන්න පුළුවන් short term peaks short time peaks minimal කරන්න minimize කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් techniques තුනක් තමයි තියෙන්නේ. output reactor නැත්නම් output choke dV/dt filter or sine filter. එතකොට output choke එක ගැන කියනවා නම් output reactor එක ගැන කියනවා reactor only no filter no problem with long cable distances no overheating no common mode suppression. මම මේ common mode suppression ගැන දැනට වචනයක් විතර මේක අහගෙන තියාගන්න. common mode suppressions කරනවා ඊළඟ session එකේදී. මොකද මේ common mode suppression කියන එක මම ටිකක් postpone කරගත්තේ මේකත් එක්ක mix up නොවි වෙන කතන්දරයක් කියනවා. මොකද අපි කතා කරන shaft current bearing current එක්ක bearing current කතා කරන වෙලාවට මම කතා කරන්නම් common mode filtering and common mode suppressions කියන මොනවද කියන එක voltage drops එන්න පුළුවන්. එතකොට output choke එකක් මේ තියෙන output choke එකක් වෙන මොකුත් නෙමෙයි නිකන් choke එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට dV/dt filter එකක්. dV/dt filter එක කියන්නේ LC filter circuit. හරිද? මේක ඉන්ඩක්ටර් එකක් විතරක් නෙමෙයි ඉන්ඩක්ටර් එකත් එක්ක පොඩි කැපැසිටන්ස් එකකුත් පාවිච්චි කරනවා මේ පිටුර ලොකුට ඇඳලා පෙන්නන්න. එතකොට මෙතන මේ වගේ පොඩි මෙකැනිසම් එකක් තියෙනවා. LC filter එකක් ඉන්ඩක්ටර් එකක් සහ කැපැසිටර් එකක් දෙකම තියෙනවා. ඊළඟට sine filter. LC filter with differential or common mode filter. මෙන්න මේක හොඳ පොයින්ට් එකක්. sine filters type දෙකක් තියෙනවා. එකක් තමයි differential sine filter. අනිත් එක අපි කියනවා common mode filter. මම මේ common mode filter සහ differential filter දෙකම වෙනම කතා කරනවා. දැනට තියෙන මොකද මේක තියෙන doubt එකක්. මේක මොකද්ද වෙන්නේ කොහොමද මේ වෙන්නේ කියන එක. එතකොට මේ දෙකත් filters දෙකක්. ඒතකොට අපි එකක් differential sine filter අනිත් එක common mode line filter. මේ පෙන්නලා තියෙන්නේ common mode filter and differential filter දෙකක්. එතන sine wave දැන් sine filters දෙකක basic application දෙකක්. එමනම් බොහොම පැහැදිලි output choke කියලා ඊට පස්සේ කියන්නේ අපිට output choke විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කියන output filters විදිහට පාවිච්චි කරන්න පුළුවන් components හතරක් අතරම පෙන්නලා තියෙනවා. එකක් තමයි output reactor, අනිත් එක dV/dt filter, අනිත් එක sine filter, අනිත් එක අපි කියනවා common mode filter. එතකොට සාමාන්‍යයෙන් proper installation එකකදී අපි decide කරන්න ඕන අපේ තියෙන parameters වල හැටියට අපේ තියෙන available parameters එහෙම නැත්නම් available specifications විදිහට කොහොමද මොන filter එකද පාවිච්චි කරන්න කියන එක. මේවා ඔක්කොම refer කරන්නේ IEC 60034 chapter 25 මේවා ඩවුන්ලෝඩ් කරලා බලන්න. එතකොට මේ පිටුර ඔක්කොම මේ කතා කරන ඇප්ලිකේෂන් ඔක්කොම මේ දේවල් වලින් අරන් තියෙනවා. එතකොට මම බේසිකලි කියාගෙන ගියොත් thumb rule එකක් දීගෙන ගියොත් මේකට thumb rule එකක් දීගෙන කේබල් ඩිස්ටන්ස් එක මීටර 100කට වඩා එක්සිට් කරන්න ඕන නම් මීටර 200 මම මේවා thumb rule මේවා වෙනස් වෙන්න පුළුවන්. මේකට ආගියු කරන්නත් බෑ කාටවත්. මොකද thumb rule වලට ආගියු කරන්න බෑනේ. thumb rule කියලා කියන්නේ අපිට හරියන්න බොහොම සරලව හරි නැහැ හොඳ මේ thumb rule එක engineering කරන්න බෑ. හැබැයි සමහර practices වලදී අපි දැනගන්න ඕන මෙන්න මේ limit එක තමයි තියෙන්න ඕන කියන එක. එතකොට
සාමාන්‍යයෙන් මීටර් 200කට අඩු මීටර් 100කට වඩා වැඩි කේබල් ලෙන්ස් පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් කෙලින්ම output reactor එකක් පාවිච්චි කරන්න. මේක බොහොම simple solution එකක්. බොහොම මේ straight forward හරි simple solution එකක්. මේක drive end එකේම තමයි මේ filter ඔක්කොම fix කරන්නේ. motor end එකේ නෙමෙයි. motor end එකේ fix කරන filter එකක් තියෙනවා. මේ common mode filter එක motor end එකේ fixing. ඊළඟට මීටර් 200කට වඩා වැඩි වෙනවා නම් කේබල් ඩිස්ටන්ස් එක අපිට සිද්ධ වෙනවා එක්ක DVDT ෆිල්ටර් එකට යන්න එහෙම නැත්නම් සයින් ෆිල්ටර් එකට යන්න. එතකොට ඇප්ලිකේෂන් එකේ හැටියට අපිට ඩිසයිඩ් කරන්න වෙනවා මේක DVDT ෆිල්ටර් එකක්ද එහෙම නැත්නම් සයින් ෆිල්ටර් එකක්ද කියලා. එතකොට මේ තියෙන අර මම පෙන්නපු සොලියුෂන් එක තමයි මේ තියෙන ලයින් චෝක් එකක්, ලයින් රියැක්ටර් එකක්. එතකොට මේ පෙන්නලා තියෙනවා වෙන්න තියෙන සයින් ෆිල්ටර් එකක්. සයින් ෆිල්ටර් ඒ වලට කියනවා DVDT ෆිල්ටරේ සයින් ෆිල්ටරේ ගොඩක් වට ඉක්වලන්ට්. මේකේ RC ෆිල්ටර් ඒ කියන්නේ LC ෆිල්ටර් එකක්. මේ තියෙන්නේ sign filter with the differential මේ තියෙන sign filter with common mode. එතකොට මේ filters වල මොකද වෙන්නේ top මේ topology මේක වෙනම පෙන්නන්න මොන applications වලද පාවිච්චි කරන්නේ මේකත් එක්කම අපි මේ cable distance විතරක් නෙමෙයි තව component ගොඩක් මෙන්න මේ කතා කරන filtering වලට බලපානවා. අපි දැනට application එකක් විතර නැත්නම් installation practice එකක් විතර දැනගමු. එකක් තමයි මෙන්න මේ cable length එක වැඩි කරද්දී මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. නිසා ඒක step by step මම මේ කතාවතර in detail කතා කරන්නම්. ඒ වෙනකන් දැනට තියාගන්න. මොකද මේවා discuss කරන්න ගියපොම සමහර considerations standards ගැන කතා කරන්න කියන පැය ගණන් waste කරන්න වෙනවා. දැනටත් time එක exceed කරලා තියෙන. ඒක නිසා තමයි මම පොඩක් power up 6 මේ speed up කරන්නේ. හැබැයි එහෙම වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මේවා in detail අපි කතා කරනවා ඉස්සරහ sessions වලදී. එතකොට මේ පෙන්වලා තියෙන්නේ motor මේ cables මේ අපි comparison එකක් කරන් තියෙන්නේ මේක එක විදිහේ filters වලදී අපිට හම් වෙන plus points මොනවද minus points මොනවද අපි මේක පාවිච්චි කරන්න ඕන මොන જાතිය filter එකක්ද කියලා ඉතින් මොන type එකේ filter එකක්ද කියන decide කරන factors කීපයක් තමයි මේ පෙන්වලා තියෙන්නේ. එවනම් අපිට තිබ්බ එක doubt එකක් ඉවරයි. මෙන්න මේ filters මොනවද DVDT EM. එතකොට මතක තියාගන්න මේ ඔක්කොම එකට දාලා මේ සූප් එකක් කරලා මේක ඇප්ලයි කරන්න නැහැ DVD filter DT filter plus sign filter plus line choke මේ sorry motor choke මේ ඔක්කොම එකට install කරන්න බෑ. මේ කීපෙන් එකක් විතරයි තෝරගන්න ඕන. මම දැකලා තියෙනවා සමහර specifications වල කියලා තියෙනවා drive must be equipped with motor choke sign filter මේ තියෙන ඔක්කොම දීලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕන මේක මොකටද පාවිච්චි කරන්නේ මොකද recommendation. ඇත්තටම මේක consultant කෙනෙක් එහෙම නැත්නම් design engineer කෙනෙක් කියන්න මෙන්න මේක තමයි වෙන්න ඕන කියන එක. මේක හරි important point එකක්. මේවට standard power developer වලට මේ standards ගැන පැහැදිලිව පෙන්නලා තියෙනවා. මේ පෙන්නලා තියෙන්නේ motor choke එකක basic picture එක. එතකොට 아무තුන් කියන්න ඕනේ මේ motor choke එක line inductor එකක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ sign filter එකක් ගත්තොත් එහෙම නැත්නම් අපි කතා කරපු DVDT filter එකක් ගත්තොත් DVDT filter එකේ පේනවාද මේ පොඩ්ඩක් වැඩිපුර component එකක් පාවිච්චි කරලා තියෙන එක තමයි capacitors. ඒ කියන්නේ L component එකක් තියෙන inductive component එකක් තියෙන එකත් එක්කම capacitive component එකක් තියෙනවා. මේ පෙන්නලා තියෙන්නේ common mode filter එකක්. මේ common mode filter පාවිච්චි කරන application එක ගියම මේ available සමහර applications තියෙනවා. ඒවට කතා කරමු මම application සමහරක කියන්නේ නැහැ මේ time එකත් එක්ක. අනිවාර්යයෙන්ම installation එකේදී මේක මේ පැහැදිලිවම කතා කරනවා මොකද්ද මේ component එක කියලා. right. මේ කතා කරේ output choke. ඒකට මේ වෙනකොටත් කතා කරලා තියෙනවා EMC filter, line choke, motor choke, DC choke එකක් යම් තාක් දුරට. ඊළඟට අපි කතා කරන්නේ cabling ගැන. දැන් මෙතන ඊළඟ argument එක තමයි motor එකට දාන cable එක මොකද්ද? motor එකට අපි use කරන cable එක මොකද්ද? main supply වලට use කරන cable එක මොකද්ද? මේ drives පාවිච්චි කරද්දී specific cable පාවිච්චි කරලා තියෙනවද? පාවිච්චි කරනවද? එහෙම නැත්නම් අපිට ඕනම cable එකක් use කරන්න පුළුවන්ද? මේක තමයි standard එක. standards වල එහෙම නැත්නම් basic practices වල බොහොම පැහැදිලි recommendations තියෙනවා. එතකොට main cable එක අපි දන්න main cable එක. එතකොට ඔයාලට ඕනනම් IC 61431-1 මම දැනට තේරෙනවා මේ එක ස්ටෑන්ඩඩ්ස් වල එක process එක application ඇත්තන එක තමයි standards develop කරලා තියෙන්නේ. එතකොට ඒ standards වල ගන්න features තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඔයාලා සමහරක් වෙලාවට දැකලා ඇති මේ drive installation එකට specification දෙනකොට ඒ specification එකේ අහලා තියෙන standards මම හිතන්නේ මෙතන ඉන්න ගොඩක් අය මේ ඔය එක tenders වලට මේ quote කරනවා. එතකොට දැකලා ඇති මේ අහපු ස්ටෑන්ඩර්ඩ්ස් මම දැන් බලන්නෙත් නැහැ සමහරකට මේ ස්ටෑන්ඩර්ඩ්ස් මොනවද කියලා. හැබැයි මේ ස්ටෑන්ඩර්ඩ්ස් වලදී කියලා තියෙන්නේ අන්නේ ස්ටෑන්ඩර්ඩ්ස් ෆලෝ කරන්න ඕන මේ ඉන්ස්ටලේෂන් වලදී කියන එක. දැන් උදාහරණයක් තමයි main cables වලදී පැහැදිලිව පෙන්නලා තියෙනවා අපි පාවිච්චි කරන basic main cable එක 4 cable එකක්. ඒකේ ground එක ගැන especially කියලා තියෙනවා. ground at least කියන්නේ මොකද්ද? half කාට කියන්නේ ground cable එක 1 වෙන්න ඕන නැහැ කියන එක තමයි බොහොම පැහැදිලිව පෙන්නලා තියෙන්නේ. මේක කියලා තියෙනවා protective cable conductor complies with requirement according to 6.1 standard එකේ 3 cable මේ කියන්නේ reduce protective conductor එක same size වෙන්න ඕනේ නැහැ
ඉන්ඩිකේටර් කියලා දෙන එක half වෙන්න පුළුවන්, quarter වෙන්න පුළුවන්. එහෙම නැත්නම් reduce size එක follow කරන්න standard එක. එතකොට පෙන්වන්න පුළුවන් මම මේ thumb rule නොදී ඉන්නම්. හැබැයි drive installation guidance වල මේකේ පෙන්වලා දෙනවා පාවිච්චි කරන්න ඕන cable එක. දැන් උදාහරණයක් තමයි අපි හිතමු අපි පාවිච්චි කරන drive එකේ 100 amp rated capacity එකක් තියෙනවා නම් ඒකට පාවිච්චි කරන cable එක. එතකොට conductor එක මොකද්ද? earthing cable එකේ size එක මොකද්ද කියන එක කොහොම පැහැදිලිව පෙන්වලා තියෙනවා. එතකොට මේවා follow කරන්න, මේවා follow කරන එක හරියම important. එතකොට මේක තමයි main cable. right main cable එක මේ shield cable එකක් හෝ වෙන cable එකක් තියෙන අවශ්‍යතාවයක් නැහැ. මේක අපි කතා කරන basic cable එකකින් වැඩේ කරන්න පුළුවන්. හැබැයි අර හතරතරත් එක්ක. motor cable වල problem දෙකක් තියෙනවා. එකක් තමයි අපි පාවිච්චි කරනවා without shield cable. අපි normal cables පාවිච්චි කරනවා. කියන්නේ සමහරක් රටස් කියනවා මේ පාවිච්චි කරන්න පුළුවන් armored cable. right. එතකොට මේ motor cables වල shield cable පාවිච්චි නොකරොත් cable length එක වැඩි වෙනවා නම් තමයි especially මේක බලපාන්නේ වැඩිපුර බලපාන්නේ මේ පෙන්නලා තියෙනවා මේ grounding කොහොමද වෙන්න පුළුවන් grounding capacitance හැදෙන්න පුළුවන් කොහොමද කියලා පෙන්නලා තියෙනවා එතකොට මෙන්න මේ grounding capacitance වල impact එක නිසා සමහරක් data circulating currents noises develop වෙන්න පුළුවන් system එකේ ඒ noises සමහරක් වෙලාවට අනිත් component වලට බලපෑමක් කරන්න පුළුවන් especially radio signals වලට එහෙම නැත්නම් PLCs වලට logics වලට බලපෑමක් වෙන්න පුළුවන් එහෙමනම් මෙන්න මෙතෙන්දී හරි important point එකක් පාවිච්චි කරන cable එක මොකක්ද කියන එක එතකොට මේ හැදෙන frequencies surges මේකට කොහොමද protection එක තියෙන්නේ අපි ඉස්සෙල්ලා දෙන්නවා. එතකොට recommendation motor cables වලට හැමසෙම shielded cable එකක් පාවිච්චි කරන්නේ shielded cable එක shielded කියලා කියන්නේ shielded cable types ගොඩාක් තියෙනවා මේක මමත් අහන cable තියෙන සමහර දේවල්. එතකොට මේවා recommendation වල දෙනවා තියෙනවා බලමු ඉස්සරහට මේ ගැන discuss කරන්න පුළුවන්ද කියලා. එතකොට මේ එක එක type එකේ shielded cables පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් shielding cable එකක් පාවිච්චි කරන especially long cable distances තියෙනවා නම් shielding cable එකක් පාවිච්චි කරන එක must. නොම short distance නම් 1 meter 2 meter 3 meter වගේ නමක ලොකු impact එකක් වෙන එකක් නැහැ. හැබැයි පුළුවන් නම් practice කරන හැම වෙලාවකම try කරන්න. මෙන්න මේ recommendations වලට හරියන cables පාවිච්චි කරන්න. මම මේ graph ටික පැත්තක තියන්න මේ graphs ගැන සමහරක් මතකයි. මෙන්න මේක තමයි motor cables වල recommendation එක. ඒක motor cables වල recommendation එකට cable types තුනක් mention කරලා තියෙනවා. ඒ cable තුන තමයි මම හිතන්නේ අපි නම් ලංකාවේ ගොඩක් අට මේ cable type එක පාවිච්චි කරන්නේ නැහැ. symmetrically shielded cable with 3-phase conductors symmetrically arranged PE conductors. එතකොට මේ පෙන්නලා තියෙන්නේ symmetrically arranged power cable තුන symmetrically arrange කරලා තියෙනවා. ඒක අමතරව ground cables ටිකත් symmetrically arrange කරලා තියෙනවා. ඒ කියන්නේ මේ power cables එක symmetrically arrange කරපු ground cables තුනක් තියෙන වෙලාවක්. එතකොට මෙන්න මේ type එකේ cables පාවිච්චි කරන්න පුළුවන්. මේ උදාහරණයක් දීලා තියෙනවා. මෙන්න මේක net එකේ search කරන්න. පුළුවන් නම් මේ cable type ගැන මේ මාසාවෙන් සමහරක් රටවල අච්චර consider කරන්න නැති cable type එකක් මේ cable type එක 2YSLCY-JB කියන type එක මෙන්න වගේ symmetrical power symmetrical cable plus symmetrical protective cable මේකත් recommended කරන cable එකක් ඊළඟ එක තමයි මේ අපි කතා කරන ඊළඟ cable එක ඒක තමයි අපි කතා කරන symmetrical shielded cable ground cable protective cable එකත් shield එක තමයි පාවිච්චි කරන්නේ protective cable එක shield එක. එතකොට මේ shield එක ගත්තොත් shield එක ඇත්තටම මේ earth එකත් එක්ක යන ground එක තමයි shield එක විදිය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ real ground එක කියන්නේ අපි කතා කරන්නේ ground cable එක තමයි මේ වෙලාවට. එතකොට මම පෙන්නන example එකක් සහට. ඒ තව cable type එකක් තියෙනවා. මේ cable type එකත් explain කරනවා. ගොඩක් අර symmetrically shielded cable with 3-phase conductors. ඒතර මේ තුන symmetrical cable තුනක් හැබැයි shielded cable එකක් ඒකත් එක්කම protective earth එක වෙනම වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. cable එකත් එක්ක along වෙන protective cable එක. මේකත් පාවිච්චි කරන්න පුළුවන් cable එකක්. මේකත් recommend කරන motor connection cable එකක්. එතකොට උදාහරණයක් අර මම ඉස්සෙල්ලා පෙන්නුවා මේ type දෙකක්. මේ NYCY NYCWY කියන type දෙක තමයි example දීලා තියෙන්නේ. net එක search කරන මේ cables ගැන හොයා ගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා ඉතින් ground එක තියෙනවද ground cable එක තමයි shield එක වෙලා තියෙන්නේ. ground එක separate යන්නේ නැහැ. 4K cable එකක්. එතකොට මේක earth cable එකක්. එතකොට මේ වගේ pricing නම් ප්‍රශ්නයක් ඇති. but මේවා තමයි recommend කරන cables. එතකොට සාමාන්‍යයෙන් long distance නම් අපි shielding cable එකක් පාවිච්චි කරන්න ඕන. ඒක ඒ වගේ standards ගොඩක් තියෙනවා. මම මේ වෙලාව critical නිසා basically මේක introduce කරලා ඉස්සරහ sessions වලදී බලමු මේවට ගන්න පුළුවන් examples කියන්නේ application examples එක මේ වැඩේ කතා කරගෙන යන්න. එතකොට අපි අද අපට අවශ්‍ය උනේ එකම එක දෙයක්. ඒක තමයි drive එකක් install කරද්දී front end එකේ නැත්නම් power supply end එක
සහ මෝටර් එන්ඩ් එකේදී අපි කන්සර්න් කරන්න ඕන කාරණා මොනවද? මේවා මස්ට් කියන එක නෙමෙයි තියෙන්නේ. ඇත්තටම රික්වයර්මන්ට් එකේ හැටියට මේ දේවල් සිලෙක්ට් කරගන්න සිද්ධ වෙයි. ඒතර ඉන්ස්ටලේෂන් එකේ ටයිප් එකට ඉන්ස්ටලේෂන් එකේ කියන්නේ අපි කතා කරන අපි සිස්ටම් එකේ ඉන්න පැරාමීටර්ස් වලට මැච් වෙන්න මේ දේවල් කරගන්නේ කොහොමද කියන එක තමයි බොහොම බේසිකලි වෙන්නේ.